ආයුබෝවන් දරුවනි. ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙවන ගුරුගෙදර පාඩම් මාලාව සමග එකතු වන ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ තර්ක ශාස්ත්‍රීය විෂයට අදාළව 2 කියන නිපුණතා මට්ටම් ටික. එතකොට ඔබට කතා කරන්න වෙනවා ප්‍රස්තුත සහ පද කියන සංකල්ප. සාමාන්‍යයෙන් තර්ක ශාස්ත්‍රය හදාරන දරුවන් අනිවාර්යයෙන්ම දැනගත යුතු ඒකකයක් තමයි ප්‍රස්තුත සහ පද කියලා කියන්නේ. ඒකක දෙකක් තමයි පද සහ ප්‍රස්තුත කියන්නේ. පද සාකච්ඡා කළා අපි මීට කලින්. පද කියන මාතෘකාව අපි මීට කලින් සාකච්ඡා කළා. දැන් අපි ඒ නිසා කතා කළ යුතුයි ප්‍රස්තුතයක් කියන්නේ මොකක්ද කියලා. අපි සාමාන්‍යයෙන් භාෂාවක් ඉගෙන ගන්නකොට ඒ භාෂාවේ ව්‍යාකරණ වචන ඉගෙන ගන්නවා වගේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගන්නා දරුවන් ප්‍රස්තුත සහ පද ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ප්‍රස්තුතයක් කියන්නේ මොකක්ද? අපි බලමු මොකක්ද ප්‍රස්තුතයක් කියන්නේ කියලා. බලන්න එහෙමනම් ප්‍රස්තුතයක් යනු සත්‍ය හෝ අසත්‍ය වන ප්‍රකාශනයකි. ප්‍රස්තුතයක් යනු සත්‍ය හෝ අසත්‍ය වන ප්‍රකාශනයකි. ඊට පස්සේ කියනවා තර්ක ශාස්ත්‍රීය අරමුණු වලට ගැලපීම සඳහා වචන වලට නගාගත් විනිශ්චය ප්‍රස්තුතයි කියලා. තර්ක ශාස්ත්‍රීය අරමුණු වලට ගැලපීම සඳහා වචන වලට නගාගත් විනිශ්චය ප්‍රස්තුතයි කියලා ඊළඟට අපි කතා කරලා තියෙනවා. ප්‍රස්තුතයක් යනු අර්ථවත් වාක්‍යයක් වන අතර කිසියම් ප්‍රනිශ්චයක් කරන වාක්‍යයක්ද වෙයි. ප්‍රස්තුතයක් යනු අර්ථවත් වාක්‍යයක් වන අතර කිසියම් ප්‍රනිශ්චයක් කරන වාක්‍යයක්ද වෙයි කියලා අපි දැන් කියලා තිනවා. මොකක්ද ප්‍රනිශ්චයක් කරනවා කියලා කියන්නේ? මොකක්ද අර්ථවත් වාක්‍යයක් කියලා කියන්නේ? අපි බලමු මේ ටික පොඩ්ඩක් සාකච්ඡා කරලා. මුලින්ම අපි කියනවා ප්‍රස්තුතයක් කියන්නේ සත්‍ය හෝ අසත්‍ය වෙන ප්‍රකාශනයක් කියලා. ඔබ දන්නවා භාෂාවේ ඔබ ඉගෙන ගන්නවා යම් වාක්‍ය වර්ග යම් ප්‍රකාශන වර්ග. හැබැයි අපි ඒවයේ සත්‍ය අසත්‍යතාවයන් ගැන කතා කරන්න යන්නේ නැහැ. එතකොට තර්ක ශාස්ත්‍රය තුල අපි කතා කරනවා කිසියම් ප්‍රකාශනයක් සත්‍යද අසත්‍යද කියලා අපිට හොයන්න පුළුවන් නම් කිසියම් ප්‍රකාශනයක් සත්‍යද අසත්‍යද කියලා අපිට හොයන්න පුළුවන් නම් ඒක ප්‍රස්තුතයක්. ඒක ප්‍රස්තුතයක්. තර්ක ශාස්ත්‍රය තුල කතා කරන්නේ ප්‍රස්තුත ගැන පමණයි. තර්ක ශාස්ත්‍රය කතා කරන්නේ ප්‍රස්තුත ගැන පමණයි. ඒ කියන්නේ සත්‍ය අසත්‍ය වෙන්න පුළුවන් ප්‍රකාශනයක් ගැන පමණයි. එහෙම නොවන දේවල් අපි තර්ක ශාස්ත්‍රය තුල සාකච්ඡා කරන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න නම් අර්ථවත් වාක්‍යයක් කියලා කියන්නේ තේරුමක් තියෙන වාක්‍යයක් කියන්නේ විධිමත් වාක්‍යයකට අර අපි කලින් කිව්වා වගේ සත්‍ය හෝ අසත්‍ය වෙන ප්‍රකාශනයක් පමණයි. භාෂාව තුල අපි හඳුනාගත්තු සියලු වාක්‍ය ප්‍රස්තුත වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන භාෂාවේ වාක්‍යයක් සහ තර්ක ශාස්ත්‍රයේ ප්‍රස්තුතයක් කියන දෙක වෙන් කළ හඳුනාගන්නේ කොහොමද කියලා. හොඳයි. සෑම වාක්‍යයක්ම ප්‍රස්තුතයක් නොවේ. ඔබ භාෂාවේ විවිධ වාක්‍ය වර්ග දන්නවා. හැබැයි හැම එකක්ම ප්‍රස්තුතයක් වෙන්නේ නැහැලු. තර්ක ශාස්ත්‍රයෙන් කරන්නේ ප්‍රස්තුතයක සත්‍ය අසත්‍යතාව පිළිගැනීම මත අනෙකුත් ප්‍රස්තුතවල සත්‍ය අසත්‍යතාව නිගමනය කිරීමේ හැකියාව ගැන විග්‍රහ කරන එක. තීන ප්‍රස්තුතයක් තුලින් අලුත් ප්‍රස්තුතයක සත්‍යතාව ගැන විමසන්නේ කොහොමද කියලා තර්ක ශාස්ත්‍රය තුල විග්‍රහ කරනවා. අපි මේවා පියවරෙන් පියවර බලාගෙන යමු. මෙතන ඔබට මම දෙලා තියෙන වාක්‍ය කීපයක්. බලන්න. මා සමග ඉන්න. නිමල්ගේ දකුණු අතේ මහපට ඇඟිල්ල උච්චස්වර ගායනා කරයි. ඔබ ඉගෙන ගන්නේ ඇයි? සියලු මිනිසුන්ට වලිග ඇත. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. අනේ නෝන මහත්තයා දීලා යන්න. එතකොට දැන් මේ තියෙන්නේ භාෂාවේ වාක්‍ය. මේ තියෙන භාෂාවේ වාක්‍ය. මේව ප්‍රස්තුතද? මේව ප්‍රස්තුතද? එතකොට පළවෙනි වාක්‍ය මා සමග ඉන්න. ඒක ප්‍රස්තුතයක්ද? ඔබ දන්නවා භාෂාවේ නම් ඒක තේරුමක් තියෙනවා. නමුත් තර්ක ශාස්ත්‍රය තුල අපිට ඒකේ සත්‍ය අසත්‍යතාව හොයන්න ක්‍රමයක් නැහැ. ඒක ප්‍රකාශනයක්, ඒක ඉල්ලීමක්, ඒක ආරාධනාවක්. ආරාධනාවක සත්‍යතාව හිමීමේ ක්‍රමයක් තර්ක ශාස්ත්‍රයේ නැහැ. ඒ නිසා අපි ඒක වාක්‍යයක් ලෙස ගන්නෙ නැහැ. ඊට පස්සේ දෙවෙනි වාක්‍යය ගත්තොත් ඔබට පේනවා අපි දන්නවා කාගේවත් දකුණු අතේවත් වම් අතේවත් මහපට ඇඟිල්ලවත් වෙනත් ඇඟිල්ලක්වත් ගායනා කරන්නේ නැහැ කියලා. ඒතර අර්ථ විරහිත වාක්‍යයක් ඒක. අර්ථයක් නැති ප්‍රකාශනයක්. ඒ නිසා ඒ වගේ එකක් අපි ගන්නෙ නැහැ ප්‍රස්තුතයක් වශයෙන්. ඊළඟට ඔබ ඉගෙන ගත්තේ ඇයි? ප්‍රශ්නයක්. එතකොට මේකේ සත්‍යතාව හොයීමේ ක්‍රමයක් තර්ක ශාස්ත්‍රය තුල අපිට හොයාගන්න බෑ. ප්‍රශ්නයක සත්‍යතාව හොයන්න ක්‍රමයක් නැහැ. සියලු මිනිසුන්ට වලිග ඇත. දැන් ඔබ දන්නවා මේක අසත්‍ය ප්‍රකාශනයක් කියලා භාෂාව තුල. අසත්‍ය ප්‍රකාශනයක් භාෂාව තුල. හැබැයි ඒක තර්ක ශාස්ත්‍රය තුල ප්‍රස්තුතයක්. හැබැයි ඒක තර්ක ශාස්ත්‍රය තුල ප්‍රස්තුතයක්. ඔබ දැක්ක මේ කලින් කතා කළ තුනම
වාක්‍ය තුනම තර්ක ශාස්ත්‍රීය ප්‍රස්තුත නෙමෙයි කියලා මම කිව්වා. හැබැයි මේක තර්ක ශාස්ත්‍රීය ප්‍රස්තුතයක් වෙනවා. ඇයි? අපිට ඒකේ සත්‍ය අසත්‍යතාව හොයන්න ක්‍රමයක් තියෙනවා. අපිට මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන් ගිහිල්ලා පිටිපස්සෙන් බලතයි වලිග තියෙනවද කියලා. එතකොට වලිග නැති වුණත් ඇති වුණත් ඒක ප්‍රස්තුතයක් බවට පත් වෙනවා. සියලු සත්‍යයන් දුක් වෙත්තා කියන ප්‍රකාශනය ගත්තත් ඒක ප්‍රස්තුතයක් වෙන්නේ නැහැ. ඒක භාෂාවේ වාක්‍යයක් විතරයි. ඇයි? ඒක අපි කරන්නේ ආශිර්වාදයක්. නැත්තම් බංග වේවා කිව්වොත් අපි කරන්නේ අනිත් පැත්තට කිසියම් ආකාරයේ ප්‍රාර්ථනාවක් තමයි. අනේ නෝන මහත්තයා දීලා යන කියන ප්‍රකාශනය ගත්තොත් ඒක සම්දිග්ධ එක පැත්තකින් අපිට කියන්න බෑ මෙතනදී කියන්නේ අනේ නෝන මහත්තයා යමක් දීලා යන කියන එකද එහෙම නැත්නම් අනේ නෝන මහත්තයා දීලා යන එකද කියන්නේ කියලා අපිට තේරුම් ගන්න බෑ. එතකොට මේක සම්දිග්ධ ප්‍රකාශනයක් වෙන එක පැත්තකින් අනිත් පැත්තට ඉතින් ඉල්ලීමකුත් කියලා තියෙනවා. ඒතර මේ වගේ එකක් අපිට ප්‍රස්තුතයක් ලෙස හඳුනා ගන්න බෑ. ඒ නිසා මෙතනදී හතරවෙනි ප්‍රකාශනය හැර අනෙක් සියල්ල ප්‍රස්තුත ලෙස ගන්න බෑ. අනිත් කිසිවක් ප්‍රස්තුත ලෙස ගන්න බෑ. හතරවෙනි වාක්‍ය පමණමයි ප්‍රස්තුතයක් ලෙස ගන්න පුළුවන්. දැන් ඔබ මං හිතන්නේ වටහාගෙන ඇති එහෙමනම් ප්‍රශ්නාර්ථ, ඉල්ලීම්, ආරාධනා, ආයාචනා, ප්‍රාර්ථනා, ආශිර්වාද, අර්ථ විරහිත වාක්‍ය, සන්දිග්ධ තේරුම් ගන්න බැරි දේවල් මේවා අපි තර්ක ශාස්ත්‍රය තුල ප්‍රස්තුතයක් ලෙස හඳුනාගන්නේ නැහැ. තර්ක ශාස්ත්‍රයේ ප්‍රස්තුතයක් වෙන්න නම් ස්ථීර වශයෙන්ම සත්‍ය අසත්‍යතාව සෙවීමේ ක්‍රමයක් අපි ළඟ තියෙන්නම ඕන. එහෙම වුණොත් පමණමයි යම් වාක්‍යයක් තර්ක ශාස්ත්‍රයේ ප්‍රස්තුතයක් වෙන්නේ. ඊළඟට අපි බලමු ප්‍රස්තුතයක මොනවද තියෙන්නේ කියලා. චින්තනයේට ආරම්භය සපයන්නේ වාච්‍යයයි. ප්‍රස්තුතයක තියෙනවා වාච්‍ය හෝ වාචකය කියලා කොටස් දෙකක්. අපි මීට කලින් ඒක කතා කළා පද පාඩමේදී. ප්‍රස්තුතයක තියෙනවා වාච්‍ය සහ වාචකය කියලා කොටස් දෙකක්. ඒකේ චින්තනයේට ආරම්භය සපයන්නේ වාච්‍යයයි. අපි හිතන්න පටන් ගන්න වාච්‍යයෙන්. විස්තරයක් පවසා එම චින්තනයේදී වැඩි දියුණු කරන්නේ වාචකයයි. දැන් මෙතන තියෙනවා ප්‍රස්තුතයක් දීලා ඔබට ලංකාව දියුණු රටකි. නේද? අපි බලාපොරොත්තු වෙන දෙයක්. ලංකාව දියුණු රටකි. එතකොට මේකේ ලංකාව කියන්නේ වාච්‍යය. දියුණු රටකි කියලා කියන්නේ වාචකය. එතකොට චින්තනයේට ආරම්භය සපයන්නේ හිතන්න පටන් ගන්න ලංකාව කියපු ගමන් අපි. ලංකාව කිව්වම අපි හිතන්න පටන් ගන්නවා. එතකොට විස්තරයක්ව දියුණු රටක් දියුණු බව නැත්නම් වාචකයෙන් තමයි මේ චින්තනය වැඩි දියුණු කරන්නේ වර්ධනය කරන අපිට හිතන්න තැනක් දෙනවා පාරක් දෙනවා හිතන්න අරමුණක් දෙනවා. ඊට පස්සේ කියනවා අපිට මේ ප්‍රස්තුතේ වර්ග දෙකකට කඩන්න පුළුවන්. එක වර්ගයක් තමයි ප්‍රතිජානන ප්‍රස්තුත. අනිත් වර්ගය ප්‍රතිෂේධන ප්‍රස්තුත. අපි බලමු ඒක කොහොමද කැඩෙන්නේ කියලා. වාච්‍ය මූලික කරගෙන අස්ත්‍යාර්ථකව වාචකයේ පැවසෙන. වාච්‍ය මූලික කරගෙන අස්ත්‍යාර්ථකව වාචකයේ පැවසෙන. මේ තියෙන වාච්‍ය ලංකාව කියන එක ඒක මුල් කරන් යථාර්ථයකින් පැවසෙනවා නම් වාචකය. අස්ත්‍යාර්ථයක් කියන්නේ යථාර්ථයක්. පවත්නා බව කියන එක. රටක් වෙයි කියන එක රටක කියලා කියන්නේ. වෙයි පවතින බව, තියෙන බව කියනවා නම් මේක අස්ත්‍යාර්ථකයි. නැත්නම් ඒක අස්ත්‍යාත්මක ප්‍රකාශනයක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ප්‍රතිජානන ප්‍රස්තුතයක් කියලා. ඊට පස්සේ කියනවා ඇමරිකාවේ දියුණු දර්ශනයක් නැත. ඇමරිකාවේ දියුණු දර්ශනයක් නැත කියලා අපි වාක්‍යයක් කිව්වහම අපිට මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ නිසා මේක ප්‍රස්තුතයක්. හැබැයි ඒක ප්‍රතිෂේධන ප්‍රස්තුතයක්. ඒක ප්‍රතිෂේධන ප්‍රස්තුතයක්. ඇයි එහෙම කියන්නේ අපි? මේකේ ඇමරිකාවේ දියුණු දර්ශනයක් නැත. වාචකයේ නැත කියලා එක කියවෙන්නේ. නිෂේධනාර්ථයක්, ප්‍රතිෂේධනාර්ථයක් නැත්නම් නස්ත්‍යාර්ථයක්. ඒ නිසා මේක ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් වෙනවා. අපි කියනවා වැදගත් කාරණයක් මේක ප්‍රතිජානන ප්‍රස්තුත හා ප්‍රතිෂේධන ප්‍රස්තුත අතර පවතින්නේ ගුණයේ වෙනසක්. ප්‍රතිජානන සහ ප්‍රතිෂේධන ප්‍රස්තුත අතර පවතින්නේ ගුණයේ වෙනසක්. ඒක තමයි පවත්නා බව නැත්නම් නොපවත්නා බව. අන්න ඒකෙන් තමයි අපි හඳුනාගන්නේ ප්‍රතිජානන සහ ප්‍රතිෂේධන ප්‍රස්තුත වෙන් කළා අපි වර්ග කරගන්නේ කොහොමද කියන කාරණේ. හොඳයි. ඊට පස්සේ අපි බලමු ප්‍රස්තුත වර්ගීකරණය. දැන් මේ අපි කතා කළේ එහෙනම් ප්‍රස්තුතයක් කියන්නේ මොකක්ද? ප්‍රස්තුතයක් කියන්නේ මොකක්ද කියන කාරණේ දැන් ඔබට මතකයි. ඒ කියන්නේ සත්‍ය අසත්‍යතාව සෙවීමේ ක්‍රමයක් සහිත ප්‍රකාශනයක්. එහෙම නැත්නම් අර්ථ සම්පන්න ප්‍රකාශනයක්. එහෙම නැත්නම් ප්‍රකාශනාත්මක වාක්‍යයක්, චින්තනයක් තියෙන විධිමත් වාක්‍යයක්. අපි බලමු ප්‍රස්තුත වර්ග කළ හැක්කේ කොහොමද කියලා. ප්‍රධාන වශයෙන් සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රඥ මත දෙකක් ඉදිරිපත් කරලා තිනවා. තෙවැදෑරුම්, තුන්වැදෑරුම් වර්ගීකරණයක් සහ සිව්වැදෑරුම් වර්ගීකරණයක්. මුලින්ම අපි කතා කරනවා තෙවැදෑරුම් වර්ගීකරණය. තෙවැදෑරුම් නැත්නම් ප්‍රස්තුත වර්ග තුනක් ලෙස හඳුනා ගන්න පුළුවන්ලු. ඒකට පදනම් වුණේ මෙන්න මේ කාරණේ. নিরপেক্ষ විශේෂ සම්බන්ධතාව. নিরপেক্ষ විශේෂ සම්බන්ධතාව තමයි පදනම් වෙලා තියෙන්නේ මේ තෙවැදෑරුම් වර්ගීකරණයට. නැත්නම් වර්ග කිරීමට තුන් ආකාරයක. ඒක වෙන්නේ මෙහිමයි.
පළවෙනි එක නිරූපාදික. නිරූපාදික ප්‍රස්තුත. ඒකෙදි කියනවා කොන්දේසි විරහිත ප්‍රකාශනයක්. කොන්දේසි විරහිත ප්‍රකාශනයක් නැත්නම් নিরপেক্ষ ප්‍රකාශනයක්. নিরপেক্ষ කියද්දී ඔබ දන්නවා යමක් අපේක්ෂා නොකරන කියන එක. අපි පදවලදී කතා කළා සාපේක්ෂ සහ নিরপেক্ষ. යමක් අපේක්ෂා කරන්නේ නැහැ. මෙහි සත්‍යතාව විමසීම සඳහා කිසිදු කොන්දේසියක් උවමනා නොකරේ. නැත්නම් කිසිදු කොන්දේසියක් අපේක්ෂා නොකරයි. ඒක තමයි নিরপেক্ষ ප්‍රකාශනයක ස්වභාවය. ප්‍රස්තුතයේ අස්ත්‍යාත්මක වීම නැත්නම් යථාර්ථයක් වීම. නැත්නම් නස්ත්‍යාර්ථක නැත්නම් ප්‍රතිෂේධන වීම. සිදු වෙන්නේ ඈඳුමින්. මීට කලින් අපි කතා කළා ප්‍රස්තුතයක් කොටස් හතර බෙදලා ඔබට මතක ඇති. ප්‍රමාණීකාරකය, වාච්‍ය, වාචකය, ඈඳුම කියලා. ප්‍රමාණීකාරකය, වාච්‍ය, වාචකය, ඈඳුම කියලා ප්‍රස්තුතයක් කොටස් හතර බෙදලා කතා කරා. එතන ඒ ඈඳුමෙන් තමයි ප්‍රස්තුතයක යථාර්ථය හෝ නැථාර්ථය කියන දේ පැහැදිලි වෙන්නේ. හරි. බලමු මෙතන උදාහරණයක් තියෙන ඔබට දීලා සිංහයා නිර්භීත සතෙකි නැත්නම් සතෙක් වේ කියන එක. ඒක සතෙක් වෙයි, සතෙකි යථාර්ථය. ඒ නිසා ඒක අස්ත්‍යාත්මක ප්‍රකාශනයක්. මේක නරියා අහිංසක නැත. නැතාර්ථයක්, නස්ත්‍යාර්ථකයි නැත්නම් ඒක ප්‍රතිෂේධන ප්‍රස්තුතයක්. මෙන්න මේවට අපි යථාර්ථයේ ප්‍රකාශන වලට අපි කිව්වා ප්‍රතිජානන ප්‍රස්තුත කියලා. නැතාර්ථයේ ප්‍රකාශන වලට අපි කියනවා නස්ත්‍යාර්ථක නැත්නම් ප්‍රතිෂේධන ප්‍රස්තුත කියලා. ඊට පස්සේ බලන්න මේ තරු වකුණකින් දීලා තිනවා නිරූපාදික ප්‍රස්තුතවල වාචකයෙන් වාච්‍ය පිළිබඳ කොන්දේසි විරහිත ප්‍රනිශ්චයක්. වාචක පිළිබඳ කොන්දේසි විරහිත ප්‍රනිශ්චයක් තමයි කරන්නේ. ඒක වැදගත් කාරණයක්. නිරූපාදික ප්‍රස්තුත වල මොකද්ද කරන්නේ? වාචකයෙන් වාච්‍ය ගැන කොන්දේසි විරහිත ප්‍රනිශ්චයක් තමයි කරන්නේ. එහෙම තමයි අපි නිරූපාදික ප්‍රස්තුත හඳුනාගන්නේ. මේ තියෙන නිරූපාදික ප්‍රස්තුත දෙකක් මේවා කිසිම කොන්දේසියක් නැහැ. සිංහයා නිර්භීත වන්නේ ඇයි කියලා කවුරුත් අහන්නේ නැහැ. සිංහයා නිර්භීතයි. ඒකට කිසි කොන්දේසියක් නැහැ. නිර්භීත වෙන්න හේතුවකුත් නැහැ. නරියා අහිංසක නැත. ඇයි අහිංසක නැත්te කියලා කවුරුත් අහන්නේ නැහැ. ඒක වෙන්න හේතුවකුත් නැහැ. අහිංසක වෙන්නේ කුමක් හෝ මත කියලාත් නැහැ. ඒක තමයි නිරූපාදික ප්‍රස්තුතයක ලක්ෂණය. නිරූපාදික ප්‍රස්තුතයක් කියන්නේ කොන්දේසි විරහිත ප්‍රකාශනයක්, নিরপেক্ষ ප්‍රකාශනයක්. ඒකේ වර්ග දෙකක් තියෙනවා ප්‍රතිජානන සහ ප්‍රතිෂේධන කියලා. හොඳයි. ඊට පස්සේ තියෙනවා අපිට සෝපාදික ප්‍රස්තුත. දැන් මේක පටහා ගන්න පුළුවන් නිරූපාදිකත් එක්ක ඒකේ විරුද්ධ පැත්ත වගේ. වාච්‍ය පූර්වාංග ලෙසත් වාචකයේ අපරාංග ලෙසත් හඳුන්වනවා. වාච්‍ය පූර්වාංග ලෙසත් මේ තියෙන උදාහරණයක් දීලා ඔබට වාචකයේ අපරාංග ලෙසත්. එතකොට ප්‍රස්තුතයේ කොටස් දෙකකට කැඩෙනවා වාච්‍ය සහ වාචකය කියලා. ඒක ඔබ දන්නවා කලින්. අපරාංගයේ පූර්වාංගයේ සමග කොන්දේසි සහිතව බැඳී පවතී. අපරාංගය පූර්වාංගෙත් එක්ක. දැන් මේ තියෙන වාක්‍ය දිහා බලන්න. පාඩම් කළොත් සමත් වේ. අපරාංගය කියන්නේ සමත් වේ කියන එක. පාඩම් කිරීම පූර්වාංගය. එතකොට අපරාංගයේ පූර්වාංගයේ සමග කොන්දේසි සහිතව බැඳී පවතී. එහෙනම් සමත් වීම කියන ක්‍රියාවලිය පාඩම් කළොත් පමණයි වෙන්නේ. පාඩම් කිරීම කියන්නේ කොන්දේසියක්. ඒ කොන්දේසිය වුණොත් පමණමයි සමත් වීම නැවති අපරාංගය වෙන්නේ. නැත්නම් වාචකය වෙන්නේ. එහෙනම් වාච්‍ය මත තමයි වාචකේ තීරණය වෙන්නේ. වහින්නේ නැත්නම් පොළොව නොතෙමේ. වැහීම නැති වාච්‍යයෙන් කියන ක්‍රියාවලිය උනේ නැත්නම් පොළොව තෙමීම නැති වාචකයෙන් පැවසෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේත් නැහැ. පන්ති ආවොත් ඉගෙන ගන්න පුළුවන්. පූර්වාංගයේ මත තමයි අපරාංගයේ තීරණය වෙන්නේ. මෙවැනි ප්‍රකාශන තමයි අපි කියන්නේ සෝපාදික ප්‍රකාශන. අපි තර්ක ශාස්ත්‍ර ඉදිරියේදී රූපික තර්ක ශාස්ත්‍රයේදී මේක හඳුනා ගන්නවා ගම්ම්‍ය ප්‍රකාශනයක් කියලා. ගම්ම්‍ය ප්‍රකාශනයක් කියන්නේ මේ වගේ ප්‍රකාශනයකට මේක සෝපාදික වාක්‍යයක් නැත්නම් කොන්දේසි සහිත වාක්‍යයක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් දැනට. හොඳයි. මේ තියෙන්නේ එතකොට තෙවදාරුම් වර්ගීකරණය අපි එකක් කතා කරලා නිරූපාදික ප්‍රස්තුත, අනිත් එක සෝපාදික ප්‍රස්තුත. අපි බලමු ඊළඟ වර්ගය. වියෝජක ප්‍රස්තුත. ඒකේ කියනවා සමන්විතාංග අතරින් එකක් නැතහොත් අනෙක සත්‍ය බව පැවසෙන ප්‍රස්තුත වියෝජකයි. සමන්විතාංග දෙකක් තියෙනවා. එතකොට ඒ දෙකෙන් එකක් සත්‍ය වෙනවා එක්කෝ නැත්නම් අනික සත්‍ය වෙනවා. සමන්විතාංග වල සත්‍යතාව මත සත්‍ය සත්‍ය වන ආකාරය අනුව වියෝජක ප්‍රභේද දෙකකි. එතකොට අපිට දීලා තියෙනවා වියෝජකයක් කියන්නේ විකල්ප සහිත ප්‍රස්තුතයක්. විකල්ප අවස්ථා දෙකක් තියෙනවා. දෙකින් එකක්වත් අවම වශයෙන් දෙකක් තියෙනවා. දෙකින් එකක්වත් සත්‍ය වෙන ප්‍රස්තුත තමයි අපි වියෝජක ප්‍රස්තුතයක් කියලා හඳුනාගන්නේ. ඒකේ කොටස් දෙකක් තියෙනවා. දුබල වියෝජක එකක්. බලමු මොකද කියන්නේ කියලා. විකල්ප දෙකින් එකක් හෝ විකල්ප දෙකම සත්‍ය වන විට සත්‍ය වන ප්‍රස්තුත. විකල්ප දෙකින් එකක් හෝ විකල්ප දෙකම සත්‍ය වන ප්‍රස්තුත දුබල වියෝජක වෙනවා. උදාහරණයක් දීලා තිනවා ගුරුවරයෙකු වීමට උපාධිය හෝ ඩිප්ලෝමාව අවශ්‍යයි කියලා. ගුරුවරයෙකු වීමට උපාධිය හෝ ඩිප්ලෝමාව අවශ්‍යයි. උදාහරණයක් දීලා තිනවා. එතකොට ඔබට පේනවා මම මෙතන ලියලා තිනවා P මේ තියෙන වියෝජකයේ සඳහා භාවිත කරන සංකේතය. P වියෝජක Q.
එතකොට P සහ Q කියන දෙක P කියලා කියන්නේ ගුරුවරයෙකු වීම කියන එක. ගුරුවරයෙකු වීමට උපාධිය අවශ්‍ය කියන එක P කියන්නේ. ඩිප්ලෝමා අවශ්‍ය කියන එක Q කියන්නේ. එතකොට ගුරුවරයෙකු වීම තමයි අපේ කොන්දේසි. එතකොට ඒකට වෙන්න නම් ගුරුවරයෙකු වීමට එක්ක උපාධිය ඕන P කියලා කියන්නේ. Q කියලා කියන්නේ යාට ඩිප්ලෝමා ඕන කියන එක. මැද තියෙන V අකුර ඔබට පේන්නේ ඒක තමයි වියෝජකය. වියෝජක සඳහා භාවිත කරන සංකේතය. එතකොට අපිට පේනවා දැන් මම මේ T කියලා භාවිත කරන තර්ක ශාස්ත්‍රයේදී සත්‍ය true කියන සංකල්පය. F කියලා කියන්නේ අසත්‍යයි කියන එක. F අසත්‍යයි false කියන සංකල්පය. එතකොට ඔබට පේනවා මෙතන T කියලා කියන්නේ මේ වියෝජකයේ සත්‍ය වෙන අවස්ථා ටික බලන්න ඕගොල්ලෝ. මෙතන තියෙන්නේ උපාධිය අවශ්‍ය කියන එක. ඒක සත්‍යයි. උපාධියක් අවශ්‍යයි, ඩිප්ලෝමාවක් අවශ්‍යයි. ඊළඟට කියනවා උපාධියක් අවශ්‍යයි, ඩිප්ලෝමාවක් ඕනේ නැහැ. උපාධියක් ඕනේ නැහැ, ඩිප්ලෝමාවක් ඕනේ. උපාධියක් ඕනෙත් නැහැ, ඩිප්ලෝමාවක් ඕනෙත් නැහැ. වියෝජකයේ සත්‍ය වෙන අවස්ථා ටික පරීක්ෂා කරනවා. එතකොට මුලින් ඉඳන් කියන බැලුවොත් එහෙම අපිට පේනවා ඔයගොල්ලෝ දන්නවා මේ වියෝජක වාක්‍යයක්. ගුරුවරයෙකු වීමට උපාධිය හෝ දෙකෙන් එකක් වෙන්න ඕන. එහෙමනම් දෙකෙන් එකක් වෙන්න ඕන නම් මෙයාට උපාධියකුත් තිබිලා ඩිප්ලෝමාවකුත් තිබිලා උපාධියකුත් තිබිලා ඩිප්ලෝමාවකුත් තිබිලා රැකියාව ගන්න පුළුවන්ද ගුරුවරයෙක් වෙන්න පුළුවන්ද? ඔව් කිසි ගැටලුවක් නැහැ. ඒක වඩා හොඳයි. එතකොට එහෙනම් අපි කියනවා ඒක සත්‍යයි කියලා. ගුරුවරයෙක් වෙන්න උපාධියකුත් තියෙනවා ඩිප්ලෝමාවකුත් තියෙනවා යා ගුරුවරයෙක් වෙන්න සුදුසු වෙන නිසා ඒක සත්‍යයි. ඊළඟට කියනවා ගුරුවරයෙක් වෙන්න උපාධියක් ඕන ඩිප්ලෝමාවක් ඕනේ නැහැ. ඔව් ඒකත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකටත් අපි T කියලා කිව්වා. ඊට පස්සේ කියනවා ගුරුවරයෙක් වෙන්න උපාධියක් ඕනේ නැහැ ඩිප්ලෝමාවක් ඕන කියලා. ඒකත් සත්‍යයි කියනවා. ඒක හරි. ඊට පස්සේ කියනවා මේ දෙකම නැතුව පුළුවන් ගුරුවරයෙක් වෙන්න කියලා. ගුරුවරයෙක් වෙන්න උපාධියක් ඕනෙත් නැහැ ඩිප්ලෝමාවක් ඕනෙත් නැහැ. එහෙම වෙන්න බෑ. එතකොට ගුරුවරයෙක් වෙන්න බෑ. එහෙනම් අපි කියනවා මේ ප්‍රකාශයට අනුව වියෝජකයක් කියලා කියන්නේ එක විකල්පයක්වත් සත්‍ය වෙන ඒවා. දුබල වියෝජකයක් කියන්නේ එකක්වත් සත්‍ය වෙන්නත් ඕන. ඒ වගේම දෙකම සත්‍ය වුණත් ගැටලුවක් නැහැ කියන එක. එකක්වත් සත්‍ය වෙන්න ඕන. දෙකම සත්‍ය වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක දුබල වියෝජකයේ ස්වરૂපය. අනිත් වියෝජක වර්ගය ප්‍රබල වියෝජකය. ඒකේ පොඩි වෙනසක් තියෙනවා. වියෝජක ප්‍රස්තුත විකල්ප දෙකෙන් එකක් පමණක් සත්‍ය වෙන අවස්ථාවයි. දැන් මෙතනදී කියන්නේ විකල්ප දෙකක් තියෙනවා. P වියෝජක Q තියෙනවා. ඒ විදිහට ඔබට පේනවා P කියලා කියන්නේ මෙතන උදාහරණයක් මම දීලා තිනවා. රෝගියාට දෂ්ට කර ඇත්තේ ණයක හෝ පොළඟක විය හැකිය. දැන් මෙතනත් අර වගේම වාක්‍ය වියෝජකයි. විකල්ප දෙකක් තියෙනවා. ඔබ දන්නවා P කියන්නේ ණයක දෂ්ට කළා, Q කියන්නේ පොළඟෙක් දෂ්ට කළා කියන එක. එතකොට P සත්‍ය වෙලා පොළඟයි ණයයි දෙන්නම එක සැරේ ගැහුවද මිනිහට? පොළඟයි ණය දෙන්නම එක සැරේ මිනිහට ගැහුවද නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා එතකොට මෙයා අසත්‍යයි කියලා. පොළඟ දෂ්ට කළා, ණය දෂ්ට කළේ නැහැ. ඒක සත්‍යයි. පොළඟ දෂ්ට නොකර ණය දෂ්ට කරන්න පුළුවන්. ඒකත් වෙන්න පුළුවන්. නමුත් දෙකම නොවී තියෙන්නත් බෑ. හරි. මේක තමයි ප්‍රබල වියෝජකයේ ලක්ෂණය. කොහොම කළත් අපි සාමාන්‍යයෙන් මේකෙදි කියනවා විකල්ප දෙකෙන් එකක් පමණක් සත්‍ය වෙලා. මේ කියන්නේ මෙතන සත්‍ය වෙලා මේක සත්‍ය වෙන්න පුළුවන්. මෙතන සත්‍ය වෙලා සත්‍ය වෙන්න පුළුවන්. හැබැයි දෙකම අසත්‍ය වුණොම දෙකම සත්‍ය වුණාම මේක සත්‍ය වෙන්න බෑ. ඒක තමයි ප්‍රබල වියෝජකයේ ලක්ෂණය වෙන්නේ. ඒ කොහොම වුණත් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැත්නම් භාවිතා කරන්නේ තර්ක ශාස්ත්‍රයේ වැඩිපුරම දුබල වියෝජක අර්ථයෙන්. ඒක ඔබ මතක තියාගන්න. මෙහෙම වෙන් කළා දුන්නොත් තමයි අපි ඒක ප්‍රබල වියෝජකයක් ලෙස හඳුනාගන්නේ. හොඳයි. ඊට පස්සේ අපි කතා කරනවා සිව්වැදෑරුම් වර්ගීකරණය. නැත්නම් ප්‍රධාන වර්ගීකරණය අපි මෙතනින් එහාට කතා කරන සිව්වැදෑරුම්. මේක කතා කරනවා වර්ග පදනම අනුව. ප්‍රස්තුතවල වර්ගීකරණය සිදුවන්නේ වර්ග පදනම අනුවලු. මොකද්ද වර්ගයක් කියන්නේ? වර්ග කිරීමේ පදනම වන්නේ ප්‍රමාණය හා ගුණයයි. වර්ග කිරීමේ පදනම වෙන්නේ ප්‍රමාණයයි ගුණයයි. දැන් ඔබ හඳුනා ගන්න ඕන ප්‍රස්තුතයක තියෙන ප්‍රමාණය කියන්නේ මොකද්ද? ගුණය කියන්නේ මොකද්ද කියලා. අපි බලමු ඊට පස්සේ ඒක. ප්‍රස්තුතයක වාච්‍යයෙන් කියන වර්ගයට අයත් සමාජික සංඛ්‍යාව මත ප්‍රමාණය තීරණය වෙනවා. වාච්‍යයෙන් කියන වර්ගයට අයත් සමාජික සංඛ්‍යාව මත මෙතන පොඩ්ඩක් බලන්න. දැන් අපි ප්‍රස්තුතයක් දීලා තිනවා. වාච්‍යයෙන් කියන වර්ගය දැන් අපි හිතමු සියලු ළමයි බුද්ධිමත් වේ. සියලු ළමයි බුද්ධිමත් වේ. එතකොට වාච්‍යයෙන් කියවෙන්නේ ළමයි වර්ගයේ සියලු දෙනා ගැන. ළමයි වර්ගයේ සියලු දෙනා ගැන වාච්‍යයෙන් කියවෙනවා. සියලු ළමයි. එතකොට ඒ කියන්නේ සමස්ත ළමා සංහතිය ගැනම. සමස්ත ළමා සංහතිය ගැන මේකෙන් කියවෙනවා. ඊට පස්සේ අපි කිව්වොත් සමහර මිනිස්සු බුද්ධිමත් වේ. එතකොට වාච්‍යයෙන් කියවෙන්නේ මිනිස්සුන්ගේ කොටසක් ගැන. අන්න ඒක තමයි වර්ග පදනම කියලා කියන්නේ. ඒකට තමයි අපි වර්ග පදනම කියලා කියන්නේ. ඒ අනුව තමයිලු ප්‍රස්තුත වර්ග කරන්නේ. ඒ අනුව තමයි ප්‍රස්තුත වර්ග කරන්නේ. ප්‍රස්තුතයක වාච්‍යයෙන් කියන වර්ගයට අයත් සමාජික සංඛ්‍යාව මත. සමස්තය නම් අපි සර්වවාචී කියනවා, කොටසක් නම් විශේෂ කියනවා. අපි බලමු ඉදිරියේදී. වාච්‍යයෙන් කියන වර්ගයට අයත් සමාජිකයන් සියල්ල සූචනය වන්නේ සාමාන්‍ය ප්‍රස්තුත වලය. කිසියම් ප්‍රස්තුතයකින්
ඒ වාච්‍යයෙන් කියන වර්ගයේ ඔක්කොම ගැන කතා කරනවා නම් වාච්‍යයෙන් කියන වර්ගයේ ඔක්කොම ගැන කතා කරනවා නම් ඒක සර්වවාචී ප්‍රස්තුතයක්. නැත්නම් මේක සාමාන්‍ය ප්‍රස්තුතයක්. සාමාන්‍ය ප්‍රස්තුත වලටම තමයි සර්වවාචී ප්‍රස්තුත කියලා කියන්නේ. සමස්ත වර්ගය ගැන නොපවසා වර්ගයෙන් කොටසක් ගැන කතා කරනවා නම් ඒක විශේෂ ප්‍රස්තුතයක්ලු. එහෙම නැත්නම් ඒක ඒකාදිවාචී ප්‍රස්තුතයක්. දැන් මම ඉස්සෙල්ලා උදාහරණයක් කිව්වා සියලු මිනිස්සු බුද්ධිමත්ය කියලා. සියලු මිනිස්සු බුද්ධිමත්ය කිව්වම ඒකෙන් වර්ගයේ සමස්තය ගැන කතා කරනවා. සියල්ල ගැන සියලු දෙනා. එහෙනම් ඒක සාමාන්‍ය ප්‍රස්තුතයක්. නැත්නම් සර්වවාචී. සියලු මිනිස්සු බුද්ධිමත්ය කිව්වම ඒක සාමාන්‍ය ප්‍රස්තුතයක් නැත්නම් මේක සර්වවාචී ප්‍රස්තුතයක්. සමහර නරි කපටිය කිව්වම ඒක වාච්‍යයෙන් කොටසක් ගැනයි කියවෙන්නේ. නරින්ගෙන් කොටසක් ගැනයි. එතකොට ඒක විශේෂ ප්‍රස්තුතයක් නැත්නම් මේක ඒකාදිවාචී ප්‍රස්තුතයක්. ඊට පස්සේ කියනවා මේ අනුව ප්‍රමාණය මත කරන බෙදීම සාමාන්‍ය ප්‍රස්තුත හා විශේෂ ප්‍රස්තුත ලෙස කොටස් දෙකයි. ප්‍රමාණය අනුව මත කරන බෙදීම ප්‍රමාණය මත මම අර ඉස්සෙල්ලා කිව්ව සියලුද සමහරද කියන කාරණේ මත. ඒ බෙදීම විශේෂ වෙන්නත් පුළුවන් සාමාන්‍ය වෙන්නත් පුළුවන්. විශේෂ වෙනවා කොටසක් නම් සමස්තය ගැන කතා කරනවා නම් ඒක සාමාන්‍ය කියලා කියනවා. එහෙනම් අපි කතා කර සිව්වැදාරුම් ප්‍රස්තුත වර්ගීකරණේ එක බෙදීමක් තමයි වර්ග පදනම් මත කරන බෙදීම. වර්ගය කියලා කියන්නේ ප්‍රමාණය ගැන කරන බෙදීම. ප්‍රමාණය කියන්නේ කොටසක්ද ඔක්කොමද? කොටසක් නම් ඒකාදිවාචී නැත්නම් විශේෂයි, ඔක්කොම නම් සියලු නැත්නම් සර්වවාචී එහෙම නැත්නම් සාමාන්‍ය. හොඳයි. අපි බලමු අනිත් වර්ගයක සිව්වැදාරුම් වර්ගීකරණය කොහොමද වෙන්නේ කියලා. වාච්‍ය පිළිබඳ වාචකයේ අස්ත්‍යාර්ථයක් ඉදිරිපත් වන්නේ නම් ඔබ දන්නවා අස්ත්‍යාර්ථය. මොකක්ද අස්ත්‍යාර්ථය කියන්නේ? තියෙනවා. ඇත. ප්‍රතිජාන ප්‍රස්තුතයක්. ඒක ප්‍රතිජානනයි. වාච්‍ය පිළිබඳ මේ තියෙන වාච්‍ය සිංහයා නිර්භීත සතෙකි නැත්නම් සතෙක් වේ. සිංහයා කියන්නේ වාච්‍ය, නිර්භීත සතෙක් කියලා කියන්නේ ඒකේ වාචකය. එතකොට වාචකයෙන් ඇති අර්ථයක් සතෙක් වෙයි කියන එක. සතෙක් බව පවසනවා නම් සිංහයා ගාව නිර්භීත බව නැති ලක්ෂණය තියෙනවා කියලායි කියන්නේ. අන්න ඒක අස්ත්‍යාත්මක ප්‍රස්තුතයක්. නැත්නම් අස්ත්‍යාර්ථක. ඒක ප්‍රතිජාන ප්‍රස්තුතයක්. ඒක ප්‍රතිජානන කියලා කියන්නේ ඇයි ඒක මෙන්න මේ ලක්ෂණය යාගාව මෙන්න මේ ලක්ෂණය යාගාව තියෙන නිසා. ඒකට අපි කියනවා වාච්‍යයෙන් ප්‍රතිජානන යථාර්ථය හඟවනවායි කියලා. ඊට පස්සේ කියනවා වාච්‍ය පිළිබඳ වාචකයෙන් නස්ත්‍යාර්ථයක් හඟවනවා නම් ඒක ප්‍රතිෂේධන ප්‍රස්තුතයක්. වාච්‍ය පිළිබඳ වාචකයෙන් නස්ත්‍යාර්ථයක්. මේ තියෙන වාච්‍ය නරියා අහිංසක නැත. අහිංසක බව නැති ගුණය නැති බව තමයි කියන්නේ නරියා ගාව. අහිංසක බව නැති ගුණය නරියා ළඟ නැහැ. එහෙනම් ඒක නස්ත්‍යාර්ථකයි. ඒක නැතාර්ථයේ ප්‍රස්තුතයක්. ඒක ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් කියලායි අපි හඳුනාගන්නේ. හොඳයි. එහෙනම් දැන් අපි කතා කළා සිව්වැදෑරුම් වර්ගීකරණයේ වෙන ආකාර දෙකක්. එකක් තමයි මම කිව්වා ඔබට වාච්‍යයේ වර්ගය, වාච්‍යයේ ප්‍රමාණය. වාච්‍ය ප්‍රමාණය අනුව අපි වර්ග කරනවා සර්වවාචී සහ විශේෂ කියලා. නැත්නම් සාමාන්‍ය සහ ඒකාදිවාචී කියලා. සර්වවාචී සාමාන්‍ය දෙකම එකයි. අනිත් එක ඒකාදිවාචී නැත්නම් විශේෂ. ඒක කොටසක් ගැන නම් කියන්නේ වාච්‍යයෙන් ඒක ඒකාදිවාචී නැත්නම් විශේෂ. සමස්තය ගැන කතා කරනවා නම් ඒක සර්වවාචී නැත්නම් සාමාන්‍ය. ඊළඟට ගුණය ගැන කතා කළාම වේ කියලා කියනනම් ප්‍රතිජානනයි, නොවේ කියලා කියනනම් ප්‍රතිෂේධනයි. එතකොට දැන් අපි සම්බන්ධතා හතරක් මේකේ කිව්වා. මේ හතර එකතු වෙලා තමයි සිව්වැදෑරුම් වර්ගීකරණය සිද්ධ වෙන්නේ. මේ හතර එකතු වෙලා තමයි සිව්වැදෑරුම් වර්ගීකරණය සිද්ධ වෙන්නේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. බලන්න. ගුණය මත ප්‍රතිජාන ප්‍රස්තුත හා ප්‍රතිෂේධන ප්‍රස්තුත වර්ග දෙකකි. දැන් මම කතා කරපු දේ අවසාන වශයෙන්. ගුණය මත ප්‍රතිජාන ප්‍රස්තුත හා ප්‍රතිෂේධන ප්‍රස්තුත ලෙස වර්ග දෙකක් තියෙනවා. ඊළඟට කියනවා ප්‍රමාණය හා ගුණය මත කරන බෙදීම් අනුව ප්‍රස්තුත වර්ග හතරයි. ප්‍රමාණය ගැනත් වර්ග දෙකයි අපි කලින් කතා කළා. ප්‍රමාණය මත වර්ග දෙකයි සර්වවාචී සහ ඒකාදිවාචී. එහෙනම් ඒ අනුව කොටස් හතරක් හැදෙනවා. සර්වවාචී ප්‍රතිජානන, විශේෂ ප්‍රතිජානන, සර්වවාචී ප්‍රතිෂේධන, විශේෂ ප්‍රතිෂේධන කියලා. සර්වවාචී ප්‍රතිජානන, විශේෂ ප්‍රතිජානන, සර්වවාචී ප්‍රතිෂේධන, විශේෂ ප්‍රතිෂේධන කියලා වර්ග හතරක් බෙදෙනවා. මේකට අපි කියනවා සිව්වැදෑරුම් වර්ගීකරණය කියලා. අපි බලමු ඒ අනුව ප්‍රස්තුත කොහොමද වර්ග වෙන්නේ කියලා. සාමාන්‍ය ප්‍රතිජානන ප්‍රස්තුත. එහෙම නැත්නම් සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුත. අපි මේව හඳුනනවා ඒ ප්‍රස්තුත ලෙස. ඒ ප්‍රස්තුත නැත්නම් අෆර්මැටිව් කියන අර්ථය යථාර්ථයේ ප්‍රස්තුත ලෙස. යථාර්ථයේ ඒ ප්‍රස්තුත සාමාන්‍ය ප්‍රතිජානන ප්‍රස්තුත. මොකක්ද ඒකේ ලක්ෂණය? වාච්‍යයෙන් පැවසෙන වර්ගයේ සියලුම සමාජිකයන්ට වාචකයෙන් පැවසෙන ගුණය ඇතැයි ප්‍රකාශ වන ප්‍රස්තුත. සර්වවාචී ප්‍රස්තුතයි. වාච්‍යයෙන් පැවසෙන වර්ගයේ සියලු සමාජිකයන්ට වාචකයේ මගින් පැවසෙන ගුණය ඇතැයි ප්‍රකාශ වන ප්‍රස්තුත සර්වවාචී. මෙතන පොඩි අඩුවක් තියෙනවා. සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයි. එතකොට සියලු ඥාතීහු මිතුරෝ වෙති.
සියලු ඥාතීහු මිතුරෝ වෙති. බලන්න මේ ප්‍රස්තුතේ වාච්‍ය. වාච්‍ය මොකද්ද? සියලු ඥාතීහු. වාච්‍ය ඥාතීහු එක සියලු කියලා ප්‍රමාණයක් තියෙනවා. අපිට කියනවා වාච්‍යෙන් පැවසෙන වර්ගයේ සියලු සමාජිකයෝ. එහෙනම් ඥාතීන් ඔක්කොම මේකේ ඉන්නවා. සියලු සමාජිකයෝ ඉන්නවා. වාචකයෙන් මගින් පැවසෙන ගුණය මොකද්ද? මිතුරෝ බව. මිතුරු බව. මිතුරු බව නැමැති ගුණය මේ සියලු සමාජික ළඟ තියෙනවලු. එහෙනම් මිතුරු බව නැමැති ගුණය වාචකයෙන් පැවසෙන ගුණය වාච්‍යයෙන් පැවසෙන වර්ගයේ හැමෝ ළඟම තියෙනවා නම් ඒකට අපි කියනවා සර්වවාචී. මේ තියෙන සර්වවාචී බව. සියලු ඥාතීහු කියන්නේ සර්වවාචී බව නැත්නම් සාමාන්‍ය බව. මිතුරෝ වෙති කියලා කියන්නේ ගුණය ප්‍රතිජානන බව. එහෙනම් මේක තමයි සර්වවාචී ප්‍රතිජානනික ලක්ෂණය. අපි මේක හඳුන්වනවා SAP කියලා මෙතන හඳුන්වලා තියෙන්නේ. A කියලා කියන්නේ ඒ ප්‍රස්තුතය කියන එක. ඒ ප්‍රස්තුතේ නැත්නම් ඇෆර්මැටිව් ප්‍රස්තුතයක් කියන එක යථාර්ථය. S කියලා කියන්නේ වාච්‍ය සබ්ජෙක්ට් එක. P කියන්නේ වාචකේ ප්‍රෙඩිකේට් එක. සමානයි S සියල්ල P වේ කියලා ඔබට දීලා තියෙන එකයි සියලු වාච්‍යයන් වාචකයන් බවට පත් වේ කියන එක අදහස් කරන්නේ මේකේ. කෙටියෙන් ගත්තොත් සියලු SP වේ කියලා අපිට ඕක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් වාචකයන් තුල තියෙන ලක්ෂණය සියලු වාච්‍යයන් තුල අන්තර්ගතයි. මිතුරු බව නැමැති ලක්ෂණය සියලු ඥාතීන් ගාව තියෙනවා නම් ඒක සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයක්. හොඳයි. ඊට පස්සේ අපි බලමු ඊ ප්‍රස්තුත. ඊ ප්‍රස්තුත කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රතිෂේධන එහෙම නැත්නම් සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත. ඊ ප්‍රස්තුතයක් අපි නිගෝ කියන අර්ථයෙන් තමයි හැදිලා තියෙන්නේ. නෙගටිව් කියන අදහසින් තමයි ඊ අර්ථය ඊ අකුර අරගෙන තියෙන්නේ. ඒකේ කියනවා වාච්‍යයෙන් පැවසෙන වර්ගයේ මම කියවා නෙගටිව් කියලා කියන්නේ නැතාර්ථය කියන එක. වර්ගයේ සියලු සමාජිකයන් තුල වාචකයේ මගින් පැවසෙන ගුණය නැතයි කියවෙන ප්‍රස්තුත. දැන් අපි කලින් කිව්වේ වාච්‍යයෙන් කියන ඔක්කොම ගාව වාචකයෙන් පැවසෙන ගුණය තියෙනවා කියලා. දැන් අපි කියන්නේ ඒක නෑ කියලා. කිසිම රතු පාට දෙයක් තහනම් නැත. රතු පාට දේවල් කියලා කියන්නේ වාච්‍ය. වාචකයේ තමයි තහනම් භාවය. එහෙනම් රතු පාට දේවල් කියන වාච්‍ය තුල තහනම් බව නැමැති ගුණය ඇත්තේ නැහැ. වාච්‍යයෙන් කොච්චරක් ළඟද නැත්තේ? එක්කෙනෙක් ගාවවත් නැහැ. වාච්‍යයෙන් කොච්චරක් ළඟද? එක්කෙනෙක් ගාවවත් නැහැ. කිසි කෙනෙක් ගාව නැහැ. එහෙනම් රතු පාට දේවල් කිසිම දෙයක් තුල තහනම් බව නැමැති ගුණය නැහැ. අන්න එහෙනම් අපි කියනවා ඒක සර්වවාචී ප්‍රස්තුතයක්. ඔක්කොම ගැන කතා කරනවා. ඒ වගේම ඒක ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් නැහැ කියලායි කියන්නේ. හැමෝ ළඟම නැහැ. අන්න ඒකට තමයි අපි කියන්නේ වර්ගයේ සියලු සමාජිකයන් තුල වාචකයේ මගින් පැවසෙන ගුණය නැතයි කියවෙන ප්‍රස්තුත තමයි එහෙනම් ප්‍රතිෂේධන ප්‍රස්තුත කියලා කියන්නේ. ඒක සර්වවාචී වෙනවා සමස්ත ගැන කතා කරන නිසා. අපි කිව්වා SEP. E කියලා කියන්නේ ඊ ප්‍රස්තුතයක් කියන එක. S කියන්නේ වාච්‍ය. P කියලා කියන්නේ වාචකයේ ප්‍රෙඩිකේට් එක. එතකොට S කිසිවක් P නොවේ. කිසිම S තුල P ගේ ලක්ෂණ නැහැ කියන එකයි මේකෙදි කියන්නේ. හොඳයි. එහෙනම් අපි A ප්‍රස්තුත සහ E ප්‍රස්තුත කතා කළා. ඊළඟට තියෙනවා අපිට I ප්‍රස්තුත. I ප්‍රස්තුත. එතකොට විශේෂ ප්‍රතිජානන ප්‍රස්තුත. විශේෂ ප්‍රතිජානන ප්‍රස්තුත ඒක හැදෙන්නේ ඒකාදිවාචී ප්‍රතිජානනත් කියලා කියනවා. මේකත් ඇෆර්මැටිව් කියන එකෙන් තමයි I අකුර ගන්නෙ. යථාර්ථයේ ප්‍රස්තුත. වාචකයෙන් පැවසෙන ගුණය වාචයේ කොටසක් තුල තියෙනවාලු. හැමෝගාම නැහැ. දැන් හැමෝගාම තිබ්බනම් ඔයගොල්ලෝ දාන එක සර්වවාචී ප්‍රස්තුතියක් කියලා. මේක කියන්නේ කොටසක් ගැන. සමහර දාර්ශනිකයෝ පාලකයෝ වෙති. ඔයගොල්ලෝ සමහරට අහලා ඇති මේක ප්ලේටෝගේ අදහසක්. දාර්ශනිකයෝ පාලකයෝ වෙන්න ඕන කියන එක. එතකොට පාලකයෝ කියන්නේ වාචකය. පාලකයෝ කියන වාචකය ඒ ගුණය වාච්‍ය තුල තියෙනවාද? තියෙනවා. කාලඟද තියෙන වාච්‍ය තුල. එහෙම නැත්නම් දාර්ශනිකව තියෙනවලු. හැබැයි හැමෝ ළඟමද? නැහැ. සමහරක් ළඟ. එහෙනම් වාචකයෙන් පැවසෙන ගුණය පාලකයෝ වීම නැමැති ගුණය වාච්‍ය කියන දාර්ශනිකයන් කියන වාච්‍ය තුල හැමෝ ළඟම නැහැ. කොටසක් තුල තියෙනවා. හැමෝ ළඟම නැති වෙන්න පුළුවන්, තියෙන්නත් පුළුවන්. අපිට ස්ථිර වශයෙන් දන්නේ කොටසක් තුල තියෙනවා කියන එක. එහෙම කියනනම් අපි කියනවා SIP සමහර SP වෙනවා. සමහර වාච්‍යයන් වාචකයට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් විශේෂ ප්‍රතිජාන ප්‍රස්තුත වල ලක්ෂණය තමයි වාචකයෙන් පැවසෙන ගුණය වාච්‍යයේ සමහරක් ළඟ තියෙනවා කියන එක. අනෙක් ප්‍රස්තුත වර්ගය තමයි O ප්‍රස්තුත. ඒකාදිවාචී ප්‍රතිෂේධන. නැත්නම් ඒකාදිවාචී නැත්නම් විශේෂ ප්‍රතිෂේධන ප්‍රස්තුත. බලමු. වාචකයෙන් පැවසෙන ගුණය වාච්‍යයේ කොටසක් තුල නැතයි කියවෙන ප්‍රස්තුත. වාචකයෙන් පැවසෙන ගුණය වාච්‍යයේ කොටසක් තුල නැතයි පැවසෙන ප්‍රස්තුත. මේ තර්කය දිහා බලන්න, ප්‍රස්තුතය දිහා බලන්න. සමහර ළමයින් ලපටි නැත. එතකොට මොකද්ද වාචකයේ තියෙන ගුණය? ලපටි භාවය. වාචකයේ තියෙන ගුණය ලපටි භාවය. ඒක නැහැලු කාලගත නැත්තේ ඒක ළමයින්ගෙන් කොච්චරක් ළඟද? සමහරු ළඟ. ඇතැම් ළමයි ගාව නැහැ.
සමහර ළමයි ගාව නැහැ. එතකොට වාචකයෙන් පැවසෙන ලපටි බව නැමැති ගුණය වාච්‍යයෙන් පැවසෙන වර්ගයේ සමහරක් ළඟ නැත්නම් අපි කියනවා වාච්‍යයේ කොටසක් තුල ඒ ගුණේ නැහැ කියන ප්‍රස්තුත වලට ඒකාදිවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත කියලා. ඒකාදිවාචී ප්‍රතිෂේධන. එහෙනම් අපි ප්‍රස්තුත වර්ග හතරක් කතා කළා. සර්වවාචී ප්‍රතිජාන්න, සර්වවාචී ප්‍රතිෂේධන, ඒකාදිවාචී ප්‍රතිජාන්න සහ ඒකාදිවාචී ප්‍රතිෂේධන. AEIO ප්‍රස්තුත වර්ගීකරණය කියලා අපි මේක කෙටියෙන් හඳුන්වනවා. AEIO ප්‍රස්තුත වර්ගීකරණය කියලා මේක අපි හඳුන්වනවා. A සහ I ප්‍රස්තුත යථාර්ථය. A සහ I ප්‍රස්තුත affirmative කියන යථාර්ථය කියන වචනයෙන් තමයි හැදිලා තියෙන්නේ. affirmative කියන සංකල්පයෙන් හැදෙන්නේ. affirmo කියන වචනයෙන් තමයි affirmative ගොඩ නැගෙන්නේ. එතකොට E සහ O ප්‍රස්තුත දෙක හැදිලා තියෙන්නේ නිගෝ කියන වචනයෙන් නැත්නම් නැතාර්ථයේ සංකල්පයෙන්. negative කියන තමයි E සහ O කියන දෙක හැදිලා තියෙන්නේ. එහෙමනම් අපි බලමු ඊට පස්සේ අනිත් ප්‍රස්තුත වර්ගීකරණය. දැන් මේ මෙතෙක් කතා කළේ අපි ප්‍රමාණය හා ගුණය මත කරපු වර්ගීකරණය. මේ කතා කරන්නේ සංශ්ලේෂී හා විශ්ලේෂී ප්‍රස්තුත. එතකොට මොකක් ගැනද බලන්නේ? මේකෙදි වෙන්නේ අපි බාහිර ලෝකය බලනවාද නැද්ද කියන එක. මේ අපි අපට තියෙන ලෝකයේ දිහා බලනවාද නැද්ද කියන එක බලමු. යම් ප්‍රස්තුතයක පවත්නා සත්‍යාසත්‍යතාව සොයා බැලීම සඳහා බාහිර ලෝකයේ කරුණු සොයා බැලීම අවශ්‍ය වන්නේ නම් බාහිර ලෝකයේ තියෙන කරුණු සොයා බැලීම අවශ්‍ය වන්නේ නම් හොඳට මතක තියාගන්න ඒව තමයි සංශ්ලේෂී ප්‍රස්තුත කියලා කියන්නේ. බාහිර ලෝකය බලන්න ඕන නම් අපිට ප්‍රස්තුතයක සත්‍යතාව හොයන්න ඒක සංශ්ලේෂී ප්‍රස්තුතයක්. බාහිර ලෝකේ කරුණු අනුව හේවත් සිද්ධිවාචක ලෙසට. ඒ කියන්නේ බාහිර ලෝකයට ගැලපෙනවා නම් සත්‍යතාවෙම තියෙන මේවායේ ලක්ෂණය සංශ්ලේෂණය කියලා කියන්නේ අපි. ඊට පස්සේ සංශ්ලේෂී ප්‍රස්තුතවල වාචකයේ තුල වාච්‍ය අන්තර්ගත නැත. ඒක අපි ඉස්සරහදී කතා කරමු. ලෝකය ගැන නව දැනුමක් ලබාගත හැකිය. පශ්චාත් අනුභූත සංශ්ලේෂ ලෙස හඳුන්වන පශ්චාත් අනුභූත සංශ්ලේෂ කියලා කියන්නේ අනුභූතියෙන් පස්සේ පශ්චාත් කියන්නේ පසුව අනුභූත කියන අනුභූතිය අත්දැකීම. අපි අත්දැකලා තමයි මේක හඳුනා ගන්න වෙන්නේ. අපිට ඒක බලලයි හඳුනා ගන්න වෙන්නේ. මේ ප්‍රස්තුතය සත්‍යද නැද්ද කියලා අපිට පරීක්ෂා කළා නම් බලන්න වෙන්නේ. ඒක අනුභූතියෙන් පස්සේ දැනගන්නේ. ඒවට අපි කියනවා පශ්චාත් අනුභූත සංශ්ලේෂ කියලා. ඒ නිසා සංශ්ලේෂී ප්‍රස්තුත කියන්නේ එහෙනම් බාහිර ලෝකයේ දිහා බලන්න ඕන. සිද්ධිවාචක කරුණු ඇත්තද කියලා හොයන්න ඕන. ඒ කියපු දේවල් එක ගැලපෙනවා නම් ඒක සත්‍ය ප්‍රස්තුතයක්. ගැලපෙන්නේ නැත්නම් අසත්‍ය ප්‍රස්තුතයක්. අපි බලමු සත්‍ය ප්‍රස්තුත. ශ්‍රී ලංකාව දූපතකි. ඔබ දන්නවා මේකේ සත්‍යතාව ඔබට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. සහ අපි පරීක්ෂා කරපු නිසායි දන්නේ. නැත්නම් අපි දන්නේ නැහැ. අපි දන්නවා ශ්‍රී ලංකාව දූපතක් කියලා දන්නේ ශ්‍රී ලංකාව මුහුද මැද තියෙන බව දැනගත්ත දවස් ඉඳලා. ඊට කලින් අපි ඒක දන්නේ නැහැ. බාහිර ලෝකෙත් එක්ක සිද්ධිවාචකත් එක්ක පරීක්ෂා කරලා බැලුවාට පස්සේ ඒක ඇත්තයි කියලා දැනනට පස්සේ තමයි මේකේ සත්‍යතාව හොයාගන්න කියන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒවා සංශ්ලේෂී සත්‍ය ප්‍රස්තුත නැත්නම් පශ්චාත් අනුභූත සංශ්ලේෂයක්. ලෝක කරුණු සංශ්ලේෂණය කරන බලන විට සත්‍ය කරුණු ඇතුළත් බැවින් ලෝක කරුණු සංශ්ලේෂණය කළ බලන විට ලෝකෙ දිහා බලලා සංශ්ලේෂණය කරාට පස්සේ ඒවා සත්‍ය නම් අන්න ඒවා තමයි සංශ්ලේෂී සත්‍ය ප්‍රස්තුත කියලා කියන්නේ. ලෝකෙ දිහා බැලුවාට පස්සේ ඇත්ත කියලා පේනවා නම් තමයි ඒක සංශ්ලේෂී වෙන්නේ. එතකොට අර ශ්‍රී ලංකා දූපතක කියලා කිව්වොත් ඒක සත්‍ය ප්‍රස්තුතයක්. ඇමරිකාව මහද්වීපයක කිව්වොත් ඒක සත්‍ය ප්‍රස්තුතයක්. එතකොට පිදුරු තලාගල ලංකාවේ තියෙන කන්දක් කියලා කිව්වොත් ඒක සංශ්ලේෂී සත්‍ය ප්‍රස්තුතයක්. අපිට පරීක්ෂා කරලා බලලා තමයි දැනගන්න වෙන්නේ. අසත්‍ය ප්‍රස්තුත. ශ්‍රී ලංකාව මහද්වීපයක ඔබ දන්නවා එහෙම එකක් නැහැ කියලා. ඒක සත්‍ය පරීක්ෂා කරලා බලුවොත් අපිට එහෙම එකක් දකින්න ලැබෙන්නේ නැහැ. නුවරඑළිය අලංකාර මුහුදුරලක් ඇත. අපි කවුරුවත් නුවරඑළිය යන්නේ නැහැ මුහුදුරලට යන්න කියලා. ඒ නිසා මේ දෙකම අසත්‍යයි. හැබැයි අසත්‍ය බව අපි හොයාගන්න නම් පරීක්ෂා කරලා බලන්න වෙනවා. දැන් ඕගොල්ලෝ පරීක්ෂා නොකරන්නේ ඕගොල්ලෝ දන්න නිසා. ඒ කියන්නේ කලින් පරීක්ෂා කළ නිසා. නමුත් නොදන්න දෙයක් කිව්වොත් පරීක්ෂා කරලා බලන්න වෙනවා. එතකොට ඒ වගේ එකක් සංශ්ලේෂී වශයෙන් සිද්ධිවාචක වශයෙන් බාහිර ලෝකෙ දිහා බලලයි අපිට සත්‍යතාව කියන්න වෙන්නේ. ඒවට අපි කිව්වා සංශ්ලේෂී ප්‍රස්තුත කියලා. ලෝක කරුණු සංශ්ලේෂය කර බලන විට අසත්‍ය කරුණු තුලත් බැවින් මේවා සංශ්ලේෂී වශයෙන් අසත්‍ය ප්‍රස්තුත. උඩ තියෙන්නේ සත්‍ය ප්‍රස්තුත. හරි. එහෙනම් සංශ්ලේෂී ප්‍රස්තුත කියලා කියන්නේ ලෝකෙ දිහා බලලා සිද්ධිවාචක දිහා බලලා වෙන දේවල් දිහා බලලා අපි තීරණය කළ යුතුයි මේක සත්‍යද අසත්‍යද කියලා. සත්‍ය නම් සත්‍යයි කියලා කියනවා සංශ්ලේෂී වශයෙන්, අසත්‍ය නම් අසත්‍යයි කියලා කියනවා. අපි කිව්වා සංශ්ලේෂ බලලයි කියන්න පුළුවන්. ඒ නිසා තමයි පශ්චාත් අනුභූත සංශ්ලේෂ කියලා කිව්වේ. හොඳයි. ඊට පස්සේ අපි බලමු අනිත් ප්‍රස්තුත වර්ගය විශ්ලේෂී ප්‍රස්තුත. විශ්ලේෂී ප්‍රස්තුත. ඒතර විශ්ලේෂණයක් වෙනවා. මොකද්ද විශ්ලේෂණය වෙන්නේ? වාචකයෙන් වාච්‍ය විශ්ලේෂණය කිරීම. වාචකයේ සහ වාච්‍ය ඔයගොල්ලෝ දන්නෝ දැන්. වාචකයෙන් වාච්‍ය විශ්ලේෂණය කිරීම තමයි විශ්ලේෂී ප්‍රස්තුත වල ලක්ෂණය වෙන්නේ.
හරි. දැන් ඔබට මතකයි සංශ්ලේෂී ප්‍රස්තුත වල අපි කිසි විශ්ලේෂණයක් කළේ නැහැ ප්‍රස්තුතයෙන් කියවෙන දේ ලෝකේ පරීක්ෂා කරලා බැලුවා ඇත්තද කියලා. ලෝකයක තියෙනවා නම් ඒක අපි කිව්වා සත්‍යයි කියලා. ලෝකයක නැත්නම් අපි ඒක නැහැ කියලා කිව්වා අසත්‍යයි කිව්වා. මෙතන එහෙම එකක් නැහැ. ලෝකේ බලන්නේ නැහැ අපි. බලන්න ඕනේ නැහැ අපිට කලින් දන්නවා මේක සත්‍යද කියලා. වාච්‍ය තුල වාචකයේ අන්තර්ගත බැවින් මෙතුලින් නව දැනුමක් නොලැබේ. වාච්‍ය තුල වාචකයේ අන්තර්ගත. ඒතකොට වාච්‍ය ඇතුලේ වාචකයක් තියෙනවා. වාචිය ඇතුලේ උපකූලකයක් විදියට නැත්නම් වෙනත් විදියකට වාචකේ කියවෙලා ඉවරයි. එහෙනම් ඒකෙන් අලුත් දැනුමක් හොයාගන්න වෙන්නේ නැහැ. අපි කලින් එකේ අලුත් දැනුමක් කෙව්වා. දැන් මම ඔබට කිව්වොත් ඔබ නොදන්නා මොකක් හරි කාරණයක් පිළිබඳව ලෝකේ කොහේ හරි තියෙන කන්දක් ගැන කිව්වොත් මේක මෙහෙ තියෙනවද කියලා ඇහුවොත් ඔබ දන්නේ නැත්නම් ඒකට ඒක හොයන්න වෙනවා. එතකොට අලුත් දැනුමක් ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන එහෙම එකක් නැහැ. මේක අනුභූතියට පෙර වටහා ගත හැකි. අනුභූතියට කලින් අත්දැකීමකට කලින් ඔබට මේක දැනගන්න පුළුවන්. මේ විශ්ලේෂී ප්‍රස්තුතයක් සත්‍යද අසත්‍යද කියලා ඔබ පරීක්ෂා කරන්න ඕනේ. ප්‍රස්තුතිය ඇහිච්ච පමණින් කියත හැකි ඔබට මේක ඇත්තද බොරුද කියලා. හරි බලමු. ඒ නිසා අපි කියන අනුභූතියට පෙර වටහා ගත හැකි. එහෙනම් අපි එකට කියනවා ප්‍රාගානුභූත අනුභූතියට කලින් ප්‍රාග්අනුභූත විශ්ලේෂ. ප්‍රාගානුභූත විශ්ලේෂණ කියන්නේ අනුභූතියට කලින් වටහා ගන්න පුළුවන් නිසා වාච්‍යයෙන් පැවසෙන දේම වාචකයේ විස්තර කරන නිසා වාචකයේ නිෂේධනය කළහොත් විසංවාදයක් මතුවෙනවා. වාචයෙන් පැවසෙන දේම වාචකයේ විස්තර කරන නිසා දැන් මේ තියෙන්නේ වාචයෙන් පැවසෙන දේම වාචකයෙන් විස්තර කරන ත්‍රිකෝණයට කෝණ තුනකි. ත්‍රිකෝණයට කෝණ තුනකි. එහෙනම් ත්‍රිකෝණය කියන්නේ මොකද්ද? කෝණ තුනක් තියෙන එකක්. කෝණ තුනක් කියලා කියන්නේ ත්‍රිකෝණයක්. දෙකම එකයි. ඔබ දන්නවා. එතකොට දෙකම එකයි. මගේ පියා පිරිමියෙකි. මගේ පියා කියද්දීන් පිරිම් භාවය කියවෙලා ඉවරයි. වඳ කතර දරුවන් නැත. වඳ කාන්තාව කියන වචනේත් එක්කම දරුවන් නැති බව ගම්ම්‍ය වෙලා ඉවරයි. බලු කුක්කා බලු පැටියෙක්. ඒතර බලු කුක්කා කියලා අපි දඩෝරියෙකුට කියන්නේ නැහැ. ඔබ දන්නවා ඒක. ඒ නිසා මේ ප්‍රස්තුත හතර දිහා බැලුවම ඔබට පේනවා මේක කියද්දිම කවුරුවක්වත් මේ ලෝකේ පරීක්ෂා කරලා බලන්න යන්නේ නැහැ කියලා. ත්‍රිකෝණයකට කෝණ හතරක් තියෙනවා කවුරුත් පරීක්ෂා කරන්නේ කෝණ තුනයි කියලා අපි දන්නවා ස්ථිර වශයෙන්ම. මගේ පියා කියපුවක අපි දන්නවා නේද අපේ අක්කා කියද්දි කාන්තාවක් කියලා අපි කවුරුත් දන්නවා. එතකොට ඒක පරීක්ෂා කළ යුතු නැහැ. ඒක විශ්ලේෂී ප්‍රස්තුතයක්. ඒ වගේ සත්‍ය වෙන අවස්ථා තමයි විශ්ලේෂී ප්‍රස්තුත කියලා කියන්නේ. ඊට පස්සේ විශ්ලේෂ අසත්‍ය මේක පුනරුක්තියක් කියලා අපි හඳුනනවා. එකම දේ ආයි කියන්නේ. පුනරුක්තියක්. එහෙනම් විශ්ලේෂී සත්‍ය ප්‍රස්තුත පුනරුක්තියින් වෙනවා. විශ්ලේෂී ප්‍රස්තුත වල නිගමනයේ සත්‍යතාව ගැන සැකයක් නැහැ. ඒක ස්ථිරයි. නිගමනය නිශ්චිතයි. නිශ්චිත ප්‍රස්තුත කියනත් මේකට කියන ඒ නිසා. නිශ්චිත ප්‍රස්තුත කියනවා, පුනර්වාචක කියනවා, පුනරුක්ති කියනවා. විශ්ලේෂී සත්‍ය ප්‍රස්තුත වලට වාච්‍යයෙන් කියන දෙයමයි වාචකයෙන් කියවෙන්නේ. ඒක වෙනස් වුණොත් ඒකට අපි කියනවා විසංවාදයක් කියලා. මේ තියෙන වගේ උදාහරණයක්. මගේ මව පිරිමියෙක් කිව්වොත් ඒක විසංවාදී. අම්මා කියද්දිම කාන්තාවක් කියලා ඉවරයි. ඒක පිරිමියෙක් කියපු ගමන් විසංවාදයක් මතුවෙලා. වඳ කතේගේ දරුවා සමග පාසල් යයි. අපි බැලුවම දන්නවා මේක පරීක්ෂා කරන්න කවුරුවක්වත් පාරට ගිහින් බලන් ඉන්න ඕනේ නැහැ. අර වඳ කත දරුවත් එක්ක පාසල් යනවාද කියලා. අපි දන්නවා ඒක වෙන්නේ නැහැ කියලා. දෙවරක් දෙක හයයි කියපු ගමන් අපි දන්නවා දෙවරක් දෙක කියද්දි මේක කියවෙලා ඉවරයි හතර කියන එක. එතකොට මේක වෙන්නේ නැහැ. විසංවාදයක් මේ තියෙන්නේ. බලු කුක්කා දඩෝරිය කියන එකත් ඒ වගේ. මේ විසංවාදී ප්‍රස්තුත නැත්නම් විශ්ලේෂී වශයෙන් අසත්‍ය ප්‍රස්තුත. මේවා අවශ්‍ය අසත්‍ය හේවත් විසංවාදී ප්‍රස්තුත ලෙසත් අපි හඳුන්වනවා. ඊළඟට අපි කතා කරනවා සරල හා සංයුක්ත ප්‍රස්තුත. සරල ප්‍රස්තුතයක් කියලා කියන්නේ තවදුරටත් සමන්විතාංග බෙදන්න බැරි ප්‍රස්තුත. තවදුරටත් ඛණ්ඩනය කරන්න බැරි ප්‍රස්තුත අපි සරල ප්‍රස්තුත කියලා කියනවා. කොළඹ ලංකාවේ අගනුවර නාල්නී ප්‍රීතියෙන් සිටි ආයි කඩන්න බෑ එකේ මේ විභේදනය කරන්න දෙයක් නැහැ. ප්‍රතිජානනාත්මක අදහසක් ඉදිරිපත් සරල ප්‍රස්තුතයක ලක්ෂණයක්. මේක යථාර්ථයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. හරි? නොවේ කියලා අර්ථයක් මේකේ කොහෙවත් නැහැ. සමන්විතාංගයක් ලෙස අන්‍ය ප්‍රභේදයක් අන්‍ය කොටසක් එකතු වෙන්නේ නැති එක තමයි මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණය. ඊට පස්සේ සංයුක්ත ප්‍රකාශන. අර වගේ සරල ප්‍රස්තුත දෙකක් තුනක් මේකේ තියෙනවා. සමන්විතාංග දොර විභේදනය කළ හැකි වාක්‍ය තමයි සංයුක්ත ප්‍රකාශන කියලා කියන්නේ. සමන්විතාංග විභේදනය කළ හැකි. කොළඹ ලංකාවේ අගනුවර වන අතර දිල්ලිය ඉන්දියාවේ අගනුවරයි. ඒතර කොළඹ ලංකාවේ අගනුවරයි කියන්නේ එක වාක්‍යයක් සරල වාක්‍යයක්. දිල්ලිය ඉන්දියාව අගනුවරයි කියන්නේ තව සරල වාක්‍යයක්. මේ දෙකක් සරල ප්‍රස්තුත දෙකකට කැඩුවා. ඒක සංයුක්ත ප්‍රකාශනයක් වෙනවා. විභාග උසස් ප්‍රතිඵල ලැබීම කියන්නේ එක ප්‍රස්තුතයක්. දරුවා ප්‍රීතියෙන් සිටී කියන්නේ තව ප්‍රස්තුතයක්. මේ දෙක එකතු කළා අපි සංයුක්ත ප්‍රකාශනයක් හදලා තියෙනවා. ඒවා සංයුක්ත ප්‍රකාශන. ඊට පස්සේ පරමාණුක සහ අණුක ප්‍රස්තුත තියෙනවා. මේ ප්‍රස්තුත වර්ගීකරණය. එතකොට කළුතර බෝධියක් ඇත. අර්ථ සම්පන්න ලෙස තවදුරටත් ප්‍රස්තුත කැඩිය නොහැකි ප්‍රස්තුතයක්. අර්ථ සම්පන්න නැත්නම් තේරුමක් තියෙන කඩන්න බෑ මේක. තේරුමක් නැති වෙන කඩන්න පුළුවන්. කළුතර බෝධියක් තියෙනවා කියන කාරණේ ඔයගොල්ලෝ දන්නවා. කළුතර බෝධිය ඇත්ත කියන කාරණේ සරල ප්‍රස්තුතයක් ලෙස ගන්න පුළුවන්. පරමාණුක ප්‍රස්තුතයක්. ආයි ඛණ්ඩනය කළ නොහැකි. එතකොට මේක අර්ථ සම්පන්න ලෙස කැඩිය නොහැකි මෙතන තියෙන්න ඕන. අර්ථ සම්පන්න ලෙස කැඩිය නොහැකිය. පරමාණුක අණුක ප්‍රස්තුත පරමාණුක ප්‍රස්තුත දෙකකට කැඩි. අණුක ප්‍රස්තුතය කියලා කියන්නේ පරමාණුක ප්‍රස්තුත දෙකකට කඩන්න පුළුවන් එකක්. පරමාණුක ප්‍රස්තුතයක් කියන්නේ කඩන්න බැරි එකක්. අණුකයක් කියලා කියන්නේ පරමාණුක දෙකකට විභේදනය කළ හැකි ප්‍රස්තුතයක්. අපි බලමු මෙතන තියෙන අණුක ප්‍රස්තුත වල ස්වරූපයන්.
පාඩම් කළොත් සමත් විය හැකිය. පාඩම් කිරීම කියන්නේ එක ප්‍රස්තුතයක්, සමත් වීම තව එකක්. කොන්දේසියක් මත තමයි වෙන්නේ. එක්කෝ පන්තියේ නැත්නම් විවාහ වෙයි. එතකොට ඊට පස්සේ මේකට අපි කියනවා අනුක සෝපාදික ස්වરૂපය. එක්කෝ පාඩම් කළොත් සමත් විය හැකිය. ඕගොල්ලන්ට මතකයි පූර්වාංග මත අපරාංග తీරන ප්‍රස්තුත. මේ සෝපාදික අනුක ප්‍රස්තුතයක්. මේක එක්කෝ පන්තියේ නැත්නම් විවාහ වෙයි. ඒක වියෝජක අනුක ප්‍රස්තුතයක් නැත්නම් අනුක වියෝජකයක්. මේ තියෙන්නේ සංයුක්ත අනුකයක්. නැත්නම් ඇය හොඳින් පාඩම් කරන අතර ඇයට විභාග සමත් විය හැකිය. දෙකක් ප්‍රස්තුත දෙකක් එකට එකතු වෙලා ඒක සංයුක්ත අනුක ප්‍රස්තුතයක්. ඊට පස්සේ මිට අමතරව සාමාන්‍යයෙන් අපි නූතනේ භාවිතා කරනවා ඒකවාචී ප්‍රස්තුත. අපි අර කතා කළේ සාම්ප්‍රදායික ඇරිස්ටෝටිලියානු තර්ක ශාස්ත්‍රයේ විභේදනයන්. මේ කතා කරන ඒකවාචී ප්‍රස්තුත සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ නැහැ. අපි එක් පුද්ගලයෙක් දුනොත් එම ඒකට අපි වෙන් කිරීමක් කරනවා. තනි පුද්ගලයෙක් තනි වස්තුවක් පිළිබඳ වාචික ප්‍රතිජාන කිරීමක් හෝ නිෂේධනය කිරීමක් සිදු වේ නම් ඒක ඒකවාචී ප්‍රස්තුතයක් කියලා කියනවා. මේ සතා බල්ලෙක් මේක සතෙක්. මේ කිරි පැකට්ටුවේ පිට රසය ඇත මේ දරුවාගේ පිය අතර මේ එක ළමයෙක් එක තාත්තා කෙනෙක් එක කිරි පැකට් එකක් ඒක වෙන් කරලා ගත්තම අපි කියනවා ඒකවාචී ප්‍රස්තුත කියලා. මේ විදිහට ප්‍රස්තුත වර්ගීකරණයක් අපිට දල වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඔබ මේ පිළිබඳව තවදුරටත් විස්තර ඉගෙන ගන්න ඕන. රයිට්. අපේ ඊළඟට තියෙන මාතෘකාව චින්තන නියම. මේකත් ඔබේ මාතෘකාව තුළ තියෙන ප්‍රධාන කොටසක්. 3 1 2 1 සහ 2 2 යටතේ 2 1 2 3 කියන කොටස් තුනේම තියෙනවා මේ ටික. ඒතකොට චින්තන නියමයක් කියන්නේ මොකක්ද? අපි බොහොම කෙටියෙන් බලාගෙන යමු. සප්‍රමාණ චින්තනයට අත්‍යවශ්‍ය වූ පිළිගැනීම. සප්‍රමාණ විදිහට හිතන්න නම් හරියට හිතන්න නම් චින්තන නියම වල අවශ්‍යතාවයක් තියෙනවායි කියලා කියන්නේ. සප්‍රමාණ චින්තනයක් සඳහා පැවතියොත් පොදු ලක්ෂණ ගාණක් තියෙනවා. අපි හිතන්න ඕන තර්ක ශාස්ත්‍රය කරන අය සප්‍රමාණ විදියට. චින්තන නියම තුලින් සප්‍රමාණ චින්තනයන්හි ඒකීයත්වය. අපි හැමෝම හිතනකොට එක විදියකට හිතන්න පුළුවන් නම් එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් ඒකීයත්වයක් කියලා කියන්නේ කිසියම් ආකාරයක වාස්තවිකත්වයක්. කිසියම් ආකාරයකට එකඟ වෙන්න විදියට පුළුවන් විදියට හිතන එක. ඒක තමයි ඒකීයත්වය කියලා කියන්නේ. ස්වාභාවික විද්‍යාවන්හි නියමයන් මෙන් ඔබ දන්නවා ස්වාභාවික විද්‍යාව, ජීව රසායන භෞතික ආදී විද්‍යාව. ඒවායේ නියමයන් පරීක්ෂා කරන්න පුළුවන් අපිට. නේ? ගැලීලියෝ නියමය අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණවාදය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. හැබැයි මේ චින්තන නියම පරීක්ෂා කරලා බලන්න එහෙම ක්‍රමයක් නැති එක තමයි මේක දෙන ගැටලුව. නමුත් මේක අපිට ඕනේ කරනවා සප්‍රමාණ චින්තනයට ඕනේ කරන මූලධර්ම මේකෙන් අපිට හඳුනා ගන්න වෙන නිසා. අපි බලමු චින්තන නියම කීයක් තියනවද? චින්තනයෙන් ප්‍රධාන වශයෙන් අපි තුනක් කතා කරනවා. ඇරිස්ටෝටල් හඳුන්වා දුන්. මම ඒ ගැන මුලින් කියාගෙන යන්නම්. දැන් පළවෙනි නියමය අනන්‍යතා නියමය. තදාත්මීය මූලධර්මය. නැත්නම් තදාත්මීය නියමය. ඒක කියනවා කිසියම් කතා විශ්වයක් තුළ ඒ යන හැම විට මේ ලෙස පැවතිය යුතුය. කිසියම් කතා විශ්වයක් තුළ එහෙම නැත්නම් අපේ තර්කයක් තුළ ප්‍රස්තුතයක් තුළ ඒ කිව්වනම් ඒම තමයි. ඒක කැපිටල් A විසක් ඒක සිම්පල් A B C D වශයෙන් වෙන් වෙන්න බෑ. එකම පදයේ සාමයට එකම අර්ථය දිය යුතුයි. යම් සංකල්පයක් ඉදිරිපත් කළා නම් ඒ සංකල්පයට දුන්නේ නිර්වචනයක් නම් ඒ නිර්වචන වෙනස් වෙන්න බෑ. එතකොට මේ අනන්‍යතාවයෙන් පදයේ තුල දිගටම ආරක්ෂා විය යුතුයි. ඒ අනන්‍යතාවය දිගටම තියෙන්න ඕන. යම් පුද්ගලයෙක් අපි කිව්වනම් නම මෙයාගේ දොන් කියලා කිව්වනම් එයා දොන්ම තමයි දොන් සිමන් වෙන්න බෑ ඊට පස්සේ. වෙනස් වෙන්න බෑ. මේක තමයි අනන්‍යතාවය කියලා කියන්නේ. දොන් නම් දොන් සිමන් නම් සිමන් කියලා කියන්නේ ඒක තමයි. එතකොට ඒ කිව්වොත් ඒම තමයි ඒක B C D වශයෙන් වෙනස් වෙන්න බෑ. ගංග ගලයි යන පිළිස් සංකේතවත් කළොත් ගංග ගලයි කියලා අපි තර්කයක් ගොඩනගනවා. ඒකට P කියලා දෙනවා. ඒක පීම තමයි. ආයි ගංගාලයි කියන සංකල්ප සඳහා P විතරක් භාවිතා කරන්න ඕන. එකට ඔබට බෑ QR වශයෙන් වෙන මුකුත් භාවිතා කරන්න. P කිව්වොත් පීම තමයි දෙන්න ඕන. එතකොට P උබේගම් P ලෙස මේ සංකේතවත් කළ හැකිය. ඒක ඔබට අපි ඊළඟ පාඩමේදී කතා වෙන කාරණයක්. රයිට්. ඊළඟ නියමය තමයි අවිසංවාදී නියමය. අවිසංවාදී නැත්නම් විසංවාදී නියමය කියලාත් අපි එකට කියනවා. අවිරෝධතා නියමය කියලාත් කියනවා. අවිසංවාදී නියමයට විසංවාදී නියමය අවිරෝධතා නියමය කියලාත් අපි හඳුන්වනවා. එකම ප්‍රස්තුතයේ එකම අවස්ථාවේ සත්‍ය ලෙසත් අසත්‍ය ලෙසත් තිබිය නොහැකිය. එකම දේ එකම අවස්ථාවේ කිසියම් උපලක්ෂණකින් යුක්ත වෙමින් යුක්ත නොවි සිටිය නොහැක. එක වස්තුවක් එකම අවස්ථාවේ තියෙන්නයි නැති වෙන්නයි බෑ කියන එකයි මේකෙන් කියන්නේ. P යන සත්‍ය වෙන අතරම අසත්‍ය වීමට නොහැකි. යම් වස්තුවක යම් ලක්ෂණයක් තියෙනවා නම් හොඳට වටහා ගන්න මේකේ අදහස් වෙන්නේ එකම ප්‍රස්තුතය එකම අවස්ථාවේ එකම තැනදී. සත්‍ය ලෙසත් අසත්‍ය ලෙසත් තියෙන්න බෑ. යම් දෙයකට අපි සංකල්පයක් දුන්නා නම් මේක තියෙනවයි කියලා ඒක තියෙන්න ඕන. ඒක ඒ අවස්ථාවේ එතන තියෙනවා වෙන තැනක නෙමෙයි. උදාහරණයක් දීලා තිනවා. බලන්න ඔබ මේ උදාහරණය දිහා එකම ලෝහ දණ්ඩක දෙකලවර එකම අවස්ථාවේ රත්වහා සීතලව තිබිය හැකිද? මොකද කියන්නේ අවිසංවාදී නියමයේ පිළිබඳව. එකම ලෝහ දණ්ඩක දෙකලවර එකම අවස්ථාවේ රත්වහා සීතලව තිබිය හැකිද? ඔව් තියෙන්න පුළුවන්. මොකද හේතුව අවිසංවාදී නියමයකින් උල්ලංඝනය වෙන්නේ නැහැ. මේකෙන් කියන්නේ එකම ලෝහ දණ්ඩක දෙකලවර එක කෙලවර නෙමෙයි. එකම ලෝහ දණ්ඩේ දෙකලවර කියන්නේ දෙපැත්තක්. එතකොට ඒකෙන් කියවෙන්නේ අවිසංවාදී නියමයේ උල්ලංඝනය වෙනවා කියලා. එතකොට මේ කියන්නේ එකම ලෝහ දණ්ඩක දෙකලවර එකම අවස්ථාවේ රත්වහා සීතලව තිබිය නොහැක කියලා. එහෙම වෙන්න රත්වහා සීතලව තියෙන්න පුළුවන්.
දෙක කෙලවර නිසා. හැබැයි එකම ලෝහ දණ්ඩේ එක කෙලවර එකම අවස්ථාවේ රත්වයි සීතලවයි තියෙන්න බෑ. එහෙනම් අපි කිව්වොත් දැන් කළුතරට වහිනවා කියලා. දැන් කළුතරට වහිනවා කිව්වොත් ඒක ආයි අපිට කියන්න බෑ දැන් කළුතරට වහින්නේ නැහැ කියලා. හරි. දැන් නුවර සීතලයේ කිව්වොත් දැන් නුවර සීතලයේ කිව්වොත් දැන් නුවර සීතල නැහැ කියලා අපිට ආයි කියන්න බෑ. හෙට නුවර සීතලයි කියලා කියන්න පුළුවන්. හෙට නුවර සීතලයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම දැන් නුවර සීතලයි කියද්දි දැන් කොළඹ රස්නේ කියලා කියන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මෙතන. එකම අවස්ථාවේ එකම දෙය එකම උපලක්ෂණයකින් යුක්ත වෙමින් යුක්ත නොවී තියෙන්න බෑ. ඒක තමයි අවිසංවාදී නියමය කියලා කියන්නේ. ඊළඟ නියමය තමයි මධ්‍ය බහිෂ්කృత නියමය. නැත්නම් නිර්මධ්‍ය නියමය. විසංවාදී පද දෙකක් අතර මධ්‍ය අවස්ථාවක් නොමැති බව. පද දෙකක් විසංවාදී වුණාම එහෙම නැත්නම් P සහ නිෂේධන P යම් වස්තුවක් තියෙනවාය නැති වෙනවාය කියලා කිව්වහම ඒ දෙක අතර මැදි මොනවත් නැහැලු. P යන්නේ එක්කෝ සත්‍ය නැත්නම් අසත්‍ය. එතකොට මේ ඇරිස්ටෝටිලියානු තර්ක ශාස්ත්‍රයේ ප්‍රධාන සංකල්පයක්. ඇරිස්ටෝටිලියානු තර්ක ශාස්ත්‍රය ඔයගොල්ලෝ දන්නවා සත්‍ය හා අසත්‍ය මතයි පදනම් වෙන්නේ. TF අපි දැන් ඉස්සෙල්ලා TF දාලා බැලුවා. TF එතකොට එක්කෝ අපිට දෙයක් සත්‍යද කියලා බලන්න පුළුවන් නැත්නම් අසත්‍යද කියලා බලන්න පුළුවන්. අපිට රූපික තර්ක ශාස්ත්‍රය ඇතුලේ සප්‍රමාණතාව සෙවීමේදී T හා F දාන වැරෙන්න වෙන මොකක්වත් දාලා බලන්න බෑ එතනට. එතකොට යම් වස්තුවක් එක්ක සත්‍යයි කියත හැකි නැත්නම් අසත්‍යයි කියත හැකි ප්‍රස්තුතයක් සත්‍යයි හෝ අසත්‍යයි කියන්න පුළුවන් වෙන කියන්න දෙයක් නෑ අපිට. ඒ දෙක මැද්දේ මොනවත් තියෙන්න බෑ. ඒ දෙක මැද්දේ මුකුත් තියෙන්න බෑ. මේ ක්‍රමයේ හදලා තියෙන්නේ රූපික තර්ක ශාස්ත්‍රය තුල අපිට සප්‍රමාණතාව සෙවීමේ පහසු ක්‍රමයක් හදා ගන්න ඕන නිසා. එහෙම නැත්නම් අපි දන්නවා ප්‍රායෝගික ජීවිතේ අපිට බෑ සැබෑවටම මේ විදිහේ උත්තර දෙන්න. අපි කියනවා ඇරිස්ටෝටිලියානු තර්කය ද්විකෝටික තර්කයක්. මේක තියෙනවා මෙතන එක දීලා නැත්නම් ඇරිස්ටෝටිලියානු තර්කයේ ද්විකෝටිකයි. ඇගයුම් දෙකයි. සත්‍ය හා අසත්‍ය. නමුත් ඔබ දන්නවා ත්‍රිකෝටික තර්ක තියෙනවා, චතුෂ්කෝටික තර්ක තියෙනවා, බහුකෝටික තර්ක තියෙනවා. නමුත් ඇරිස්ටෝටිලියානු තර්කය අපිට කියන්න පුළුවන් T සහ F පමණයි. නැත්නම් යමක් එක්කෝ සත්‍යයි නැත්නම් අසත්‍යයි. එතකොට P යන්න එක්කෝ සත්‍යයි නැත්නම් අසත්‍යයි. කතා විශ්වයේ අන්ත දෙක පමණක් පිළිගැනේ. අපි කතා විශ්වය මීට කලින් කතා කරලා තිනවා. ඒකේ අන්ත දෙක පමණයි මැද අවස්ථා නැහැ. මධ්‍ය බහිෂ්කృతයි. දෙයගෙම තර්ක ශාස්ත්‍රයට භාවිතා කළ හැකි ක්‍රමයකි. එක්කෝ ලෝකයේ ගෝලාකාර විය යුතුය නැතහොත් ගෝලාකාර නොවිය යුතුය. එක්කෝ ලෝකයේ ගෝලාකාරයි නැත්නම් ලෝකයේ අපිටම එක්කෝ ලෝකයේ ගෝලාකාරයි නැත්නම් හතරැස්. කිව්වනම් එක්කෝ ගෝලාකාර වෙන්න නැත්නම් හතරැස් වෙන්න ඕන. මේ දෙක මැද්‍ය අවස්ථා තියෙන බෑ අපිට කියන්න බෑ මේක ත්‍රිකෝණාකාරයි කියලා. වෙන හැඩයක් කියන්න බෑ. එහෙම කියන්න අයිතියක් දීලා නැහැ නිර්මධ්‍ය නියමයෙන් මධ්‍ය බහිෂ්කృత නියමයෙන්. ඔබ එක්කෝ ළමයා බත් කනවා නැත්නම් පාන් කනවා මේ දෙක මැද්දේ මොනවාක්වත් කන්න බෑ. බත් කනවා නම් බත් කනවා නැත්නම් බත් කන්නේ නැහැ. සමාන එක්ක බත් කනවා එක්ක බත් කන්නේ නැහැ. එතකොට මේ දෙක මැද්දේ මොනවාක්වත් පාන් කනවා කියලා කියන්න බෑ අපිට. ඒක තමයි මෙතනදී කියන්නේ යමක් උසාවියේදී මේක ඉදිරිපත් වෙනවා අපි කියනවා ඔබ මේ සම්බන්ධයෙන් වැරදි කරුද නිවැරදි කරුද. එතකොට අපිට කියනවා වැරදි කරු ස්වාමීනි නැත්නම් නිවැරදි කරු ස්වාමීනි මං ටිකක් වැරදි මං ටිකක් නිවැරදි කියලා කියන්න අපිට අයිතියක් නැහැ. එහෙම කියන්න මේ නියමයෙන් අපිට ඉඩක් දීලා නැහැ. අපි බලමු ඊළඟ නියමය. ඊට කලින් මම කියන්නම් දෙයක්. අපි දැන් කලින් කතා කරන නියමයන් තුනම ඇරිස්ටෝටිලියානු තර්ක ශාස්ත්‍රයේ හඳුන්වා දීපු නියමයන් තුන. තදාත්ම මූල ධර්මය, අවිසංවාදී නියමය සහ අපි දැන් අවසාන වශයෙන් කතා කළ මධ්‍ය බහිෂ්කృత නියමය. මේ තුනම ඇරිස්ටෝටිලියානු තර්ක ශාස්ත්‍රයේ සාම්ප්‍රදායික වශයෙන් හඳුන්වාගෙන ආපු නියමයන් තුනක්. ඊට පස්සේ පසු කාලෙම තමයි මේ නියමය එකතු වෙන්නේ. පර්යාප්ත හේතු මූල ධර්මය ඔබ හඳුනාගෙන තියෙන දාර්ශනිකයෙක් ලයිබ්නිට්ස් තමයි මේක ඉදිරිපත් කරන්නේ. ලයිබ්නිට්ස් කියනවා සත්‍ය ලෙස පැවතෙන යමක් වේ නම් ඒක එසේ වීමට හේතුවක් තියෙන්න ඕන. මේ ලෝකේ යමක් සත්‍යයි කියලා අපි හඳුනාගත්තා නම් ඒක එහෙම වෙන්න හේතුවක් තියෙන්න ඕන. මොකද්ද හේතුව? ඒ හේතුව තමයි හොඳම හේතුව. ඒකට එයා දෙනවා නමක් පර්යාප්ත හේතුව. මේ දෙය මේ ලෙස මිස වෙනස් ආකාරයට වෙන්න බෑ. මේ දෙය මේක තමයි වෙන්න තියෙන හොඳම විදිය. යමක් ලෝකේ වෙනවා නම් ඊට වඩා හොඳ ආකාරයක් නැහැලු යා කියන වෙන්න. අමු කොළ ගොඩකට ගිනි තැබුව විට ඒක ගිනි ගන්නේ නැහැ. හැබැයි වියලි කොළ ගොඩ ගිනි තැබුවම ඒක ගිනි ගත්තා. ඒතර අපි හිතනවා ඇයි අමු කොළ ගොඩ ගිනි ගන්නේ නැත්තේ? ඇයි වේලිච්ච කොළ ගොඩ ගිනි ගන්නේ කියලා. හැබැයි ඕගොල්ලෝ දන්නවා අමු කොළ ගොඩක් ගිනි තියා ගන්න අපි උත්සාහ කළාම ගිනි ගන්නේ නැහැ කියලා. හැබැයි අපි ගිනි තිබ්බොත් ගිනි ගත්තොත් මොකද වෙන්නේ? සැබෑ ලෝකෙ හිතලා බලන්න ගිනි ගත්තොත් අපි ඒක ගිනි කුරක් ගහපු ගමන් මේ මුළු ලෝකේ තියෙන සියලුම කැලෑවල් ගිනි අර ගන්න පුළුවන්. ඒ නිසා ඒක වෙන්න පුළුවන් හොඳම විදිහ තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි ලයිබ්නිට්ස් කියන්නේ දෙයක් වෙනවා නම් මේ වෙන්න පුළුවන් හොඳම ආකාරය තමයි මීට වඩා හොඳ ආකාරයක් නැහැ. මේ ලෝකේ දේවල් පවතින්නේ සෑම දෙයකටම හේතුවක් තියෙන ලයිබ්නිට්ස් කියන ආකාරයට. සියලු දේවල් වලට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි හොඳම හේතුව. මීට වඩා හොඳ හේතුවක් නැත. මේ දෙය මේ ආකාරයට මිස වෙනත් ආකාරයකට විය නොහැක කියලා කියලා බොහොම විද්‍යාත්මක දර්ශනයක් ලයිබ්නිට්ස් කියාගෙන ඇවිල්ලා අවසාන වශයෙන් ලයිබ්නිට්ස් කිසියම් තැනකදී පොඩි ගැටලුවකටපත් වෙනවා. මොකද අවසාන වශයෙන් කියනවා සියල්ලට හේතුව දෙවියන් වහන්සේ කියලා. එතකොට දේව පැවැත්මත් එක්ක මෙයාගේ සංකල්පෙ තීච්ච විද්‍යාත්මක ලක්ෂණවල කිසියම් අඩුවක් මතු වුණා. කිසියම්
ප්‍රතිවිරෝධීතාවයක් මතුවුණා. ඊළඟ අවසාන නියමය වශයෙන් අපි කතා කරන්නේ ditth නිෂේධන නියමය. මේකෙදි ඉදිරිපත් වෙන්නේ නූතනයේදී ඉදිරිපත් වන සංකල්පයක්. කිසියම් තර්කයක් තුළ දෙවරක් නිෂේධනය කළ ඇති ප්‍රස්තුතයකින් නිෂේධන ඉවත් කර ප්‍රතිජානනාර්ථයෙන් තැබිය හැකිය. කිසියම් තර්කයක් තුළ දෙවරක් නිෂේධනය කළ ඇති ප්‍රස්තුතයකින් නිෂේධන ඉවත් කර ප්‍රතිජානනාර්ථයෙන් තැබිය හැකිය. නැත්නම් නිෂේධන දෙක අයින් කරලා අපිට පුළුවන් යථාර්ථයෙන් මේක ලියන්න. ඒ වගේම තමයි කිසියම් ප්‍රස්තුතයක් ප්‍රතිජානව ලියලා තියෙනවා නම් ඒකට නිෂේධන දෙකක් දාලා යන්නත් අපිට අයිතියක් තියෙනවා. ඒ දෙක අතර තියෙන සමානකමක් කිසි වරදක් නැහැ. පාලකයා දාර්ශනිකයෙක් කියලා අපිට දීලා තියෙනවා නම් පාලකයා දාර්ශනිකයෙක් නොවන්නේ නැත කියලා ලිව්වත් ඒක නිවැරදි. ඒ වගේම ළමෙක් බත් කන්නේ නැත බත් නොකන්නේ නැත කියලා කිව්වොත් අපිට පුළුවන් එයා මොහු බත් කයි කියලා ලියන්න. බත් නොකන්නේ නැත කිව්වත් බත් කයි කිව්වත් දෙකම එකයි. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා නිෂේධන දෙකක් ඉවත් කරලා ලියන්නත් අලුතෙන් එකතු කරලා ලියන්නත්. හොඳයි. එහෙමනම් අදට අපි කතා කරන්න තියෙන මාතෘකාව මේ වෙනකොට අපි කතා කරලා අවසానයි. කාලච්ඡේද 20ක පමණ මාතෘකාවක් තමයි මේ අපි දැන් අපි පැයක් තුල අපි ඔබට කතා කළේ. ඒ නිසා මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළා. පාසලේ අපේ ගුරු භවතුන්ගෙන් ඔබ ඉගෙනගෙන ඉතා හොඳ දැනුමක් ලබාගෙන මේ සම්බන්ධයෙන් තර්ක ශාස්ත්‍රය පිළිබඳව විශිෂ්ට දැනුමක් ලබා ගැනීමට ඔබ හැමදෙනාම උත්සාහ ගන්න ඕන. එහෙමනම් ජාතික අධ්‍යාපන ආයතනය මේ කරන සත්කාරයට ඔබ සියලු දෙනා කෘතඥතා පළ කරන ආකාරයෙන් හොඳ ප්‍රතිඵලයක් ගැනීමට සියලු දෙනාටම අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි වැඩසටහන මෙතනකින් නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයිබෝවන්.